තිරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සුපුරුදු පරිදි අපේ භාවනා පුහුණුවටයි මේ එකතු වෙ සිටින්නේ. අපි සංසුන් කයකින් තැම්පත් මනසකින් අපි මේ කාර්යය කරනු ලබන්නේ. ඒක නිසා අපි කය මනස දෙක තැම්පත් කර ගැනීම, සංසුන් කර ගැනීම පළමුවෙන් සිද්ධ කරමු. අපි මේ මොහොතේ ඉන්න ඉරියව් වලට පළමුව අවධානය යොමු කරමු. කායික ඉරියව්ව ඊටම වැදගත්. යම් වෙලාවක අපි මනස යොදවලා කරන ක්‍රියාකාරකමක් තිබෙනවා නම් එහිදී පළමුව කායික ඉරියව්ව සකස් කර ගැනීම හුඟක්ම වැදගත් වෙනවා. කය මනස දෙක එකිනෙක සම්බන්ධව පවතින ධර්මතා දෙකක්. ඒක නිසා පළමුව අපි අපේ කායික ඉරියව් සකස් කරගමු. බලන්න අවධානය යොමු කරලා ඉන්න ඉරියව්ව කොහොමද කියලා. අපහසු නොවන, සුව පහසුත් නොවන ඉරියව්වකට එමු. අපහසු වුණොත් අපි අපේ භාවනා අභ්‍යාසයට ඒක බාධාවක් වෙනවා. සුව පහසු වුණොත් බොහොම කෙටි කාලයකින් නිින්ද යයි. ඒක නිසා අපි අපහසු ඉරියව් සහ සුව පහසු ඉරියව් කියන දෙකම අත්හැරලා මැද තත්වයකින්, ඒ කියන්නේ පහසු ඉරියව්වක අපි ඉඳ ගන්නවා. මේ කාලේ අපි ඉඳගෙන ඉන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ක්‍රමේ වඩා හොඳ වෙනවා. නිශීදති පල්ලංකං අභුජිත්වා, යටිකය ඉනෙන් යට කොටස පහසුවෙන් තියාගෙන, උජුං කායං ඉනෙන් උඩ කොටස ඍජුව තියාගෙන, හුස්ම ගැනීම පහසු වෙන ආකාරයට බඩ පපුව බෙල්ල හිස ඍජුව තියාගෙන, එහෙත් පහසුවෙන් තියාගෙන, දෑත් පහසු ඉරියව්වක තියාගෙන ඉඳ ගැනීම. එහෙම පහසු ඉරියව්වකට ශරීරය රැගෙන යමු. මේ කාලය තුල අපි මේ කරන කාර්යයට හොඳින් යොමු වීමට සහ කායික වශයෙන් හොඳ සහයෝගයක් ලබා ගැනීම සඳහා. ඒ වගේම මනස අපි සංසුන් කරගත යුතුයි. අපිට සාමාන්‍යයෙන් වැඩ රාජකාරී යුතුයකම් වගකීම් තිබෙනවා. ඒවා යම් කාල පරාසයන් තුල, නිශ්චිත වේලාවන් තුල කෙරෙන දේවල්. සමහර විට උදේ නැගිට්ටම කරන්න දේවල් ටිකක් තිබෙනවා. ඉතින් අපි මේ කාලය තුල එවැනි දෙයක යෙදී සිටින්න බෑ. මේ කාලය තුල අපි හෝරා දෙකක් විතර මේ සඳහා ගත කරනවා සාමාන්‍යයෙන්. ඒක නිසා අපි මනස කොහොමද සංසුන් කරගන්නේ? එක්කෝ අපි මේ කාලය සඳහා මේ කාලය තුල වෙනදා යෙදෙන වැඩ කටයුතු අපි කලින් කරලා නිමා කරනවා. එහෙමත් නැත්නම් මේ හෝරා දෙකෙන් පස්සට දානවා. එහෙමත් බැරි නම් වෙන කෙනෙකුට අපි පවරනවා. එහෙමත් බැරි නම් සම්පූර්ණ ඒ කාර්යය අදට අතහැරලා දානවා. අද ඒක කරන්නේ. අද මේ වැඩේ කරන්නේ. මේ විදියට අපේ මනස ටිකක් කලඹන, නොසන්සුන් කරන දේවල් තමයි මේ වැඩ රාජකාරී යුතුයකම් වගකීම් කියන ඒවා. ඉතින් ওই විදියට අපිට ඒවා එහා මෙහා කරලා කාලය වෙන් කරගෙන ඒ කාලය තුල මනස සංසුන් කරගන්න පුළුවන්කම තිබෙනවා. එහෙම නැති වුණොත් අපිට මේ ගැඹුරින් මනස යොදලා මේ කාර්යය කරන්න නොහැකි වෙනවා. හුඟක්ම භාවනාවේදී අපි දැන් කරගෙන යන්නේ විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාවේදී හුඟක් මානසිකාර්යය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මානසිකාර්යය. එතකොට මානසිකාර්යයත් අපි යෝනිසෝ පැත්තට තියාගන්නේ කිසියම් පිළිවෙලකට. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු පිළිවෙලට අපි මෙනෙහි කරන, කල්පනා කරන, සිතින් විමසන, සොයන, ප්‍රත්‍යවේක්ෂා කරන ස්වභාවයයි මෙහි තියෙන්නේ. පච්චවේක්කනා, අනුපස්සනා කියලා දක්වලා තියෙන එක. අපි තැම්පත් කයකින්, සංසුන් මනසකින් ඉඳගෙන කිසියම් ධර්ම කොටාසයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන පිළිවෙලට නුවණින් මෙනෙහි කිරීම. එසේ මෙනෙහි කරන්න
තමයි ඒ ධර්ම කොටාසේ පිළිබඳ අපට යම් ගැඹුරු අවබෝධයක් ඇති වෙන්නේ. එවැනි දෙයක් විදර්ශනාවෙන් කරන්නේ. සමහර විට අපි මේ භාවනාව මෙසේ පර්යංකේ ඉඳගෙන කරන අවස්ථා තිබෙනවා. හැබැයි භාවනාව පර්යංකේම කරන වැඩකුත් නෙවෙයි. හැමතිස්සෙම එහෙම කරන්නත් බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භාවනා කිරීම එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු අතරේ කරන්නත් අපිට හුරු පුරුදු කරලා තිබෙනවා. ඉතින් දැන් අපි මේ විධික්‍රම දන්නවා. විධික්‍රම වලට තමයි අපි කමඨහන් කියලා කියන්නේ. කමඨහන් අපි ඉගෙනගෙන තිබෙනවා. ඉතින් දැන් අපිට පුළුවන්කම තියෙනවා එදිනෙදා වැඩ කටයුතු භාවනාවක් විදියට කරන්න. එහිලා මූලික කුසලතාවයන් 3ක් ඉදිරිපත් කරලා තිබෙනවා. සති සම්පජඤ්ඤ විරිය කියලා. කවර ක්‍රියාවක කවර කාර්යයක වුවත් මේ ගුණාංග 3 පිහිටවලා තියෙනවා නම්, සතිය තියෙනවා නම්, සෝදිසිමත් බව තියෙනවා නම්, එහි පැන නගින දෝෂයේ පැලැක්වීමෙහිලා අවංක උත්සාහයක් තිබෙනවා නම්, එහෙනම් ඒ කාර්යය භාවනාවක් බවට පත් වෙනවා. ඉතින් ওই විදියටයි භාවනාව කරගෙන යන්නේ. මේ කාලය තුල අපි වැඩ කටයුතු යුතුයකම් වගකීම් රාජකාරී පැත්තක තියපු වෙලාවක්. ඒක නිසා අපි පරයන්ක ගතව කරන භාවනාවක් කිව්වොත් මේ කාලය නිවැරදි. හොඳයි. මේ භාවනාවට වෙනද වගේම එකතු වී සිටින්නේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස, ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සහ අපේ ගිහි උපාසක උපාසිකාවන්. අපි අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් හමු වෙලා ඉන්නේ. අද විවාහාර වර්ෂයෙන් 2021 වර්ෂයේ දෙසැම්බර් මාසේ 10 වෙනිදා සිකුරාදා දවසක්. මම මේ කිව්වේ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන්. වෙනත් රටවල කැලෙන්ඩරේ සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි උදෑසන 5:30ට ශ්‍රී ලංකාවේ වෙලාවෙන් මුණ ගැහිලා ඉන්නේ. අනිකුත් රටවල වෙලාවන් වෙනස් වෙන්න පුළුවන්. ඒවා ඉතින් සාමාන්‍යයෙන් ලෝක සම්මත දේවල් හැටියට අපි විවහාර කරන්නේ. දින වේලා ආදී කාරණා. කොහොම නමුත් ඒවත් සමහර වෙලාවට අපි අපේ වැඩ කටයුතු වලදී පහසුව සඳහා ඒ සම්මුතික සත්‍ය අපි භාවිතා කරනවා, යොදා ගන්නවා. හොඳයි, අපි වෙනදා වගේම හැම දිනම ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. එසේ පිළි අරගෙන කලන මිතුරන්ගේ, කල්යාණ මිත්‍රයන්ගේ ශාසනික කටයුත්තක් විදිහට මේ කාර්යය අපි tempat කයකින්, සංසුම් මනසකින් ඉදිරියට කරගෙන යමු. පළමුව අපි හැමදාම භාවනාව පිළිබඳව ඊටාම කෙටි සටහනක් තිබෙනවා. ඒක අපි නැවත මතක් කරගන්න. භාවනා කියන්නේ අපි අප තුළ ඇති කරගන්නා වූ වෙනසක්, දියුණුවක්, අභිවෘද්ධියක්. අපි තුළ කිව්වම ඒක අංශ 3කින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තියෙනවා. අප තුළ ඇති කරගත යුතු වෙනස අංශ 3කින්. එක් අංශයක් වෙන්නේ අපේ මේ චර්යාත්මක අංශය. චරණ කියලා පාලි භාෂාවෙන් කියනවා. චරණ. සමහර විට ඒක සරණ කියලා යෙදিলা තියෙනවා. සරණ, චරණ, චර්යා කියලා. එකකින් අදහස් කරන්නේ අපේ කායික හැසිරීම, අපි කය මෙහෙवला වැඩ කටයුතු කරද්දී, ඒ වගේම වචන භාවිතා කරද්දී, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරද්දී, පුද්ගල සම්බන්ධතා පවත්වද්දී, මෙන්න මේ වගේ කය සහ වචනය මූලික කරගෙන අපි කරනු ලබන ක්‍රියාකාරකම් වලට චරණ කියනවා. සරණ, චරණ, චර්යා. එතකොට ඒක අපේ ප්‍රධාන අංශයක්. හැම සතෙක්ම සරනවා, සැරිසරනවා. හැමෝගෙම චරණයක් අපිට දැක ගන්න පුළුවන්. ස්වභාවිකයි, ඒක සබාධාමට අයිති දෙයක්. චරණය, හැසිරීම. අපි නම් භාෂාවක් කතා කරනවා, සතුන් සාමාන්‍යයෙන් භාෂාවක් කතා කරන්නේ නැහැ. නමුත් ශබ්ද පිට කරලා යම් සංනිවේදන කටයුතු කරනවා. අපි ඊට වඩා සංකීර්ණ විදිහට
භාෂාවකුත් භාවිතා කරනවා. භාෂා භාවිතයත් චරණයට තමයි වැටෙන්නේ. එතකොට මේ චර්යාත්මක අංශය අපිටත් බාහිරටත් දෙකටම බලපානවා. අපි කරන කියන දේ අපිට බලපානවා. පුද්ගලයාට බලපානවා. ඒ වගේම ඒ දේ අනිත් පැත්තෙන් බාහිරටත් බලපානවා. අනිත් කෙනාට ඒ වගේම අපි ජීවත් වෙන පරිසරයට වටපිටාවට ඒකත් බලපානවා. ඒ නිසා මේ චර්යාවේ යම්කිසි නිවැරදි කර ගැනීමක් උසස් තත්වයට දියුණු කර ගැනීමක් භාවනාවේදී කෙරෙනවා. එතකොට භාවනාවේ පළමු අංශය ඒක. සාමාන්‍යයෙන් ඕකට යෙදෙන මේ පොදු වචනය ප්‍රසිද්ධ වචනය සීල කියලා. සීලය. ඉතින් ওই චර්යාත්මක අංශය පුද්ගලයාගේ නිවැරදි කරන්න අපි ගොඩාක් උත්සාහ කරනවා. විවිධ ක්‍රම වේද භාවිතා කරලා තියෙනවා, පාවිච්චි කරනවා. දැනටත් මානවයා මිනිස්යන්ට තියෙන ප්‍රධාන ගැටලුවක් මේක. අපිටම බැරි වෙලා තියෙනවා අපේ චර්යාවන් නිවැරදි තත්ත්වයේ පවත්වාගෙන යන්න. පහළම මට්ටමින් ගත්තම ඔකට සකස් කරලා තියෙන දේ තමයි සිවිල් නීතිය කියලා දෙයක්. හරි ගස්සලා තියෙන හැම රටකම. ඒක පහළම අඩියේ තියෙන එකක්. ඒක හරි ගොරෝසු එකක්, රළු එකක්. ඒකේ නීති පොතක් හදලා ඒ නීති පොතට අනුව එම රටේ පුරවැසියන් හසුරවාගෙන යනවා. ඒ විදිහට හැසිරෙන්නේ නැති අයට දඬුවම් කරනවා, දඩ ගහනවා, නොඑක් දේවල් කරනවා. ඒක හරි කටුකයි. රළුයි ගොරෝසුයි. එක පැත්තක නීති පොතක් තියෙනවා. ඊළඟට ඒක ගැන කටයුතු කරනවාද කියලා සොයා බලන පිරිසක් ඉන්නවා. ඊට පස්සේ එහෙම කටයුතු කරන්නේ නැත්නම් ඒ අය අල්ලගෙන ඇවිල්ලා කුදලගෙන ඇවිල්ලා දඬුවම් කරන, හිංසා පීඩා කරන ඒ වගේ වැඩපිළිවෙලක්. සිවිල් නීතිය. ඉතින් මතුපිටින් බැලුවම නම් අපි ඕකට හරියට ගරු කරාට ඒක හරි පහත් දෙයක්. දහම්මැසින් බලපුවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඊට වැඩිය මුරුදු වැඩපිළිවෙලක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළා. ඒ තමයි අවබෝධයෙන් පුද්ගලයෙක් අවබෝධයෙන් තමන්ගේ චර්යාත්මක අංශය ගොඩනගා ගැනීම. එතකොට අර ලොකු නීති පොතක් නැහැ. සෝබාදහම දිහා බලලා විශ්ව ධර්මතා ටික, විශ්වාචාර ධර්ම ටික තේරුම් අරගෙන ඒකට ගරු කරලා හැමතිස්සෙම තමන් ඊට අනුව අනුගතව කටයුතු කිරීම. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ශික්ෂණ ක්‍රමය. සීලය. ඒක හරිම මෘදුයි, ඥානාන්විතයි, ප්‍රඥාන්විතයි. එතන දඬුවම් දීම් එහෙම දේවල් නැහැ. ඒ වගේ දේවල් නැහැ. ඉතින් එවැනි ක්‍රියාකාරකමක යෙදීමක් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආචාර ධර්මීය වැඩපිළිවෙල හොඳින් තේරුම් අරගෙන පවත්වාගෙන යෑමක් තමයි මේ සීලය කියලා කියන්නේ. එතකොට පුද්ගල පෞරුෂය ඉහළ මට්ටමකට ගොඩනගා ගැනීමෙහිලා පළමුව නිර්දේශ වෙන්නේ නිතරම සීලය. ඉතින් විවාහාරයේදීත් අපි සීල සමාධි ප්‍රඥා කියලා මේක විවාහාර වෙන්නේ ඒ හේතුව නිසා. ඉතින් ওই විදිහට අපි භාවනාවේදීත් පළමු අවධානයේ සීලයට. තවත් අංශ දෙකක් තිබෙනවා සමාධි සහ ප්‍රඥා කියලා. නමුත් අපි හැමදාම පළමු කොට කරන්නේ මේ සීලාවර්ජනය. ඉතින් අදත් අපි මේ විදිහටම සීලාවර්ජනය කරමු. මේක දෙවිදියකට කෙරෙනවා. එකක් තමයි සම්ප්‍රදායිකව කරන ක්‍රමය. ඒ තමයි ඔය ශික්ෂාපද කියවා සිහිපත් කර ගැනීම. ඒවා pāli භාෂාවෙන් තමයි ශික්ෂාපද සකස් කරගෙන තියෙන්නේ අපි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ඒක එක ක්‍රමයක්. අනිත් එක මේවයි අර්ථය මෙනෙහි කිරීම. ඒක හුඟක්ම හොඳ ක්‍රමයේ ඒක තමයි. පාණාතිපාතා වේරමණී කිව්වම ඒකේ අර්ථය අපිට හොඳින් පැහැදිලි වෙලා තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා. එතකොට ඒක පැහැදිලි වෙලා තිබුණොත් එතෙන්ට කවුරුවත් මේක අපි මේ ප්‍රාණඝාතයෙන් වළකිනවද කියන එක සොයා බලන කෙනෙක් මුරබටේ එතෙන්ට උවමනා කරන්නේ නැහැ. එතන අපේ ප්‍රඥාවයි හෘද සාක්ෂියයි දෙක තමයි
අපිව මුර කරනවා නම් මුර කරයි. එතන හරි හොඳයි. එක් පැත්තකින් ප්‍රඥාවෙන් අපි තේරුම් අරන් තියෙනවා මේ ක්‍රියාව දෝෂ සහිතයි කියලා. ඒකම අපි කාරුණික වෙනවා ඒ දෝෂ සහිත ක්‍රියාව නොකර සිටින්න. කරුණාව කියලා කියන්නේ අපි හරි ගැඹුරු මනෝභාවයක්. ඒක තුලින් තමයි අපි මේ යහපතෙහි යෙදෙන්නේ නිතරම. එතකොට සීලේ ප්‍රධාන ලක්ෂණය අයහපතින් වැළකීම. ඒක යහපතෙහි යෙදීමකුත් වෙනවා අනිත් පැත්තෙන්. ඔය ශික්ෂාපද දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ ඔය දෙපැත්තම තමයි දක්වලා තියෙන්නේ. පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ. ප්‍රාණඝාතයෙන් වැළකීම. ඒක මහා කරුණාවකින් කරන වැඩක්. අනිත් පැත්තට ඒකම කියනවා නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති කියලා. සියලුම ප්‍රාණීන් උපන් සත්වයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරන. හානි කරන කිසිම ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ නැතුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක හරි ගැඹුරු අවබෝධයකින් සහ මහා කරුණාවකින් මෛත්‍රියකින් කරන වැඩක්. සීලයේ තියෙන. එතකොට සීලය රැකීම තුළ තවත් ගුණාංග ගොඩක් වැඩෙනවා. මොනොහොම දෙයක්. අපි ඔය හැම ශික්ෂාපදයක්ම හොඳට විවරණය කරගෙන තිබෙනවා. ওই ශික්ෂාපද 16ක් අපි දැන් තේරුම් කරගෙන තිබෙනවා. මේ 16 ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා හඳුන්වනවා. එයින් මුල් ශික්ෂාපද 9 විශ්ව ආචාර ධර්ම හැටියට අපිට පිළිගන්න පුළුවන්. විශ්ව කියන එකෙන් අදහස් කරන්නේ සියලු මිනිස්යෝ අවිවාදයෙන් පිළිගන්නවා කියන එකයි. අනිත් එක සෝබාදහමත් එක්ක ගලපලා බලපුවාම අපිට පේනවා සෝබාදහමට ගැළපෙනවා කියන එක. අපි ඒකට කියන්නේ ස්වභාවික නීතිය කියලා. සෝබාදහමේ නීතියත් එක්ක ගැළපෙනවා. ඒක නිසා ඒක විශ්ව මට්ටමින් පිළිගන්න ආචාර ධර්ම පද්ධතියක් හැටියට අපි පිළිගන්නවා. ඊළඟට තියෙනවා එතනින් එහාට ගියාම නෙක්ඛම්ම ශික්ෂා කියලා කොටසක්. ඒවා ආරක්ෂා කරගත්තම අපේ ජීවිතවල ප්‍රශ්න ගැටලු බර උගාක්ම අඩු වෙනවා. එතන තියෙන්නේ පංචකාමයට අදාළ ශික්ෂණය. අපේ කැමැත්ත තමයි මෙතන හසුරවාගන්නේ, පාලනය කරගන්නේ. මතු පිටින් බලපුවම සමහර වෙලාවට යම් යම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයෙන් ඈත්වීම, යම් යම් ක්‍රියාකාරකම් වලින් ඉවත් වී සිටීමක් වැනි දෙයක් අපිට පේනවා මේ නික්කම්මේ තුල. අබ්‍රහ්මචර්යාව, විකාල භෝජනේ, නාච්ච ගීත වාදිත විසූක දස්සන, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ, උච්චාසයන මහාසයන, මේවා මතු පිටින් බලපුවාම පේන්නේ යම් යම් වස්තු සහ ක්‍රියාවන්ගෙන් ඉවත් වීම කියලා. හැබැයි ඒ වස්තු සහ ක්‍රියාවන්ට අපේ තියෙන කැමැත්ත, යොමුවක් තියෙනවා. ඒ කැමැත්ත, ඒ යොමුව පාලනය කර ගැනීමක් මූලික වශයෙන් මේකෙන් අදහස් කරන්නේ. ඊළඟට ඒක පාලනය කරගත්තම කාම කැමැත්ත අපිට පුළුවන් වෙනවා ඊට අදාළ වස්තුයෙන් සහ ක්‍රියාවෙන් දුරස් වෙලා ඉන්න. මේ වස්තු, කාම වස්තු සහ කාමී ක්‍රියා සෑහෙන පමණ ජීවිතේ වෙහෙස කර පැත්තට හරවන. කාර්ය බහුල බවක් ඇති කරනවා. ලොකු වෙහෙස කර බවක්, පීඩාකාරී බවක් ඇති කරනවා. නමුත් ඉතින් සත්වයා එහෙම ඒවට යොමු වෙච්ච ස්වභාවයක් තියෙනවා. මේ ගමනේදී, මේ ගමන කියන්නේ අපි මේ නිවන් මාර්ගයේදී ඒ වයින් සෑහෙන දුරකට සැහැල්ලු වෙන්න අවශ්‍ය නිසා නෙක්ඛම්ම ශික්ෂා කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒවත් අපි අර අවබෝධයෙන් තමයි ඒවට යොමු වෙන්නේ. බලයෙන් බලහත්කාරයක් කිරීමක් නෙවෙයි. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන නිසා මේවා පිළිපදින්න ඕනේ කියන අදහසිනුත් නෙවෙයි. අපි ශික්ෂාපදයක වටිනාකම, අර්ථය, ප්‍රයෝජනේ තේරුම් අරගන්න. තේරුම් අරගෙන තමයි අපි ඒවට යොමු වෙලා තියෙන්නේ. ඉතින් යොමු වුණාම යොමු වුණු ඇත්තන්ට තේරෙනවා ඒකේ තියෙන ප්‍රයෝජනේ.
කඩ වුණාමත් තේරෙනවා ඒකෙන් ඇති කරන පීඩාව කොච්චරද කියලා. නික්කම ශික්ෂා කැඩෙන අවස්ථා තියෙනවා අපි. කාමයට කාමී ක්‍රියාවට යොමු වෙනවා. කාම වස්තුව පස්සේ පන්නනවා. ඒක රැස් කරගන්නව බදා ගන්න. දැන් කාම වස්තුව බදාගත්ත වෙලාවෙ ඉඳලා අපිට ඇති වෙන්නේ හුඟක් වෙලාවට බයක්. තැති ගැනීමක්. දැන් මේක අහිමි වෙයි, නැති වෙයි, ඉවත් වෙයි කියන වගේ අදහසක්. ඊළඟට කාමී ක්‍රියාව එක සැරයක් කරලා නතර වෙන්නේ ආයි කරන්න වෙනවා. ඒකේ ස්වභාවය එහෙමයි. පෝනෝ භවිකා. නන්දි රාග සහගත. ඔය කාමී ක්‍රියාවක ලක්ෂණ. ඉතින් ආයි කරන්න නම් ආයි යෙදෙන්න නම් ඒ සඳහා වෙහෙසෙන්න වෙනවා. ඒ සඳහා සැලසුම් කරගන්න, වියදම් කරන්න, කාලය යොදන්න බොහෝ දේ කරන්න සිද්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයි මේ වෙහෙස කර ජීවිතයකට ආයි වැටෙනවා. සමහරට ඒව කරන්න ගියාම මිල මුදල් උපයන්න වෙනවා. අනිත් අය එක්ක තරඟ කරන්න වෙනවා. සමහර වෙලාවට රණ්ඩු සරුව ගහ බන ගැනීම වගේ අප්‍රමාණ දේවල් වලට යන සමහරට මේ ප්‍රධාන සොරකම සමහරට ප්‍රාණඝාතය වගේ දරුණු දේවල් වලට පවා මේ කාමී ක්‍රියාවන් වලට යොමු වීම නිසා එවැනි සිදුවීම් එවැනි බරපතල ආචාර ධර්මීය කාරණා පවා අපිට පේන කඩ වෙන අවස්ථා. ඒක නිසායි මේ නික්කම්මයක් බුදුදහමේ උගන්වන්නේ. ඒක හරිම ශ්‍රේෂ්ඨ දෙයක්, වටින දෙයක්. ඔය විදිහට නික්කම්ම ශික්ෂා කොටසක් දේශනා කරලා තියෙනවා. එහෙම ගිහිල්ලා තවත් ඉස්සරහට අපි දන්නවා ඔය ජාත රූප රජත පටිග්ගහනා වේරමණී කියලා වටිනාකම් පරිහරණය සියලු දෙනාම කරන දෙයක්. ලෝක සම්මතයේ හැටියට ස්වභාවික වටිනාකමුත් තියෙනවා ජාත රූප. අපි පනවාගත්ත වටිනාකමුත් තියෙනවා රජත. ඒවා ඉතින් අපි භාවිතා කරන්න තමයි එහෙම වටිනාකම් තියෙන්නේ. ඒවයින් අයින් වෙලා කටයුතු කරන්න කාටවත් බෑ. හැබැයි මේ වටිනාකම් සම්බන්ධයෙන් අපි අතර තියෙන පොරයක් තියෙනවා. එක්තරා විදිහකට අයිති කරගන්න වටිනාකම් වැඩි කරගන්න කොහොම තියෙනවා. ඒකත් ගැටලුවක් බවට පරිවර්තනය වෙනවා. ඒක නිසා බුදුරජාන් වහන්සේ වටිනාකම් පරිහරණය කිරීමෙහිලා ඊටාම හොඳ උපදේශයක් දීලා තියෙනවා. ඒ තමයි පටිග්ගහනා වේරමණී. ජාත රූපත් රජත. මේ දෙකම තණ්හාමාන දික්ටි වලින් තොරව පරිහරණය කරන්න. ඒක ඊටාම හොඳ ප්‍රශස්ත ක්‍රමයක්. එක් පැත්තකින් අපිට මේ වටිනාකම් අඩු කරගන්නත් පුළුවන්. අඩු කරගත්තොත් හරිම ලේසියි. හුඟක්ම පහසුකම් තියෙනවා. හැබැයි ඒකට හුඟක් අය කැමති නැහැ. ඒකට නිකන් දුප්පත් වගේ කියලා හිතන්නේ. වටිනාකම් අඩු වුණාම ස්වභාවික වටිනාකම් අඩුයි. වැඩි ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන වාහන ඒවා නැහැ. අඩුයි. ඉතින් දුප්පත් කියලා හිතන්නේ. ඒක නිකන් අවමානයට කාරණයක් කියලා හිතනවා මිනිස්සු. ඒක නිසා මේ පැත්තෙන් ඒක අඩු කරන්න කැමති නැහැ. ඊළඟට ආරෝපිත වටිනාකම් මිල මුදල් වගේ දේවල් අඩු කරගන්න එහෙම කැමති නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරලා තියෙන්නේ පුළුවන් නම් අඩු කරගන්න, පරිහරණය කරන ටික තණ්හාමාන දිට්ඨි වලින් තොරව පරිහරණය කරන්න. ඒකට තමයි පටිග්ගහනා වේරමණී කියන්නේ. ওই විදිහේ මේ ශික්ෂණය සඳහා මේ යන්නේ. ශික්ෂණය මේ බොහෝම ගැඹුරින් ශික්ෂණය බුදුදහම උගන්වලා තියෙනවා. සික්ඛා, සීල. ඉතින් ඔහොම ගිහිල්ලා ටිකක් ඔය සියල්ල ආවරණය වෙන විදිහට තව ශික්ෂා පදයක් දේශනා කරලා තියෙනවා මෙත්තා විහරණම් කියලා. ඉතින් මෛත්‍රී විහරණය තුල තියෙන්නේ මහා පුලුල් දැක්මක්. එතන වේරමණී කියලා දෙයකට වඩා එතන තියෙන්නේ විහරණම් කියලා. මිත්‍රශීලීව කටයුතු කරන හැම අංශයකට අදාළව. එතකොට අර කුද්දානුකුද්දක පවා වැටෙන ඔය මෙත්තා විහරණයට. කුද්දානුකුද්දක කියලා කොටසක් අපි කතා කරලා තියෙනවා. අනුමත්ත වජ්ජ කියලා. චූටි දේවල්, පුංචි දේවල්, පොඩි වැරදි, පොඩි දෝෂ කියලා අපි කියන්නේ. ඒවත් අපි කරන්නේ මේ මෛත්‍රියෙන්, මිත්‍රත්වයෙන්. ගහක කොලක අත්තක් නොකඩ ඉන්නේ. ඒක පොඩි දෙයක්. අපි පුරුදු වෙලා තියෙන්නේ අපිට මොකක් හරි බාධාවක් වුණොත් ගහ කපන්නනේ. ඇයි ගහ කපන්න නැතුව ගහේ අත්ත විතරක් කපන්න බැරිද? අත්ත කපන්නෙත් නැතුව ඒ අත්ත
වෙන ලණුවකින් වගේ බැඳලා දාන්න බැරිද? ඈතට ඇදලා, ගහක් ඇදලා අපිට බාධා වෙන්නේ නැති මට්ටමට බැඳලා තියන්න පුළුවන්. ගහක් බැඳලා තිබ්බට එපා කියන්නේ නැහැ. ඉතින් ගහක් කපනවට වැඩිය, අත්තක් කපනවට වැඩිය ගහක් නමලා තියෙන එක, බැඳලා තියෙන එක හොඳයි. ඒ වගේ දේවල් බලපුවාම මේ මතු පිටින් බැලුවම ඕක කපලා දැම්මම මොකද වෙන්නේ? ඕක එච්චර මහ ලොකු දෙයක් නෙමෙයි කියලා. ඊළඟට ඒ වුණාට සබාධම් පැත්තෙන් බලපුවම ඒක ලොකු දෙයක්. අපේ පැත්තෙන් පුංචි දෙයක් හැටියට පෙනුනට ඒක ලොකු දෙයක්. ඒකයි තියෙන්නේ. ඒ වගේ මම මේ නිදර්ශන ඔයාට ඕන තරම් දේවල් කතා කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ විනය ශික්ෂා ඇතුළේ ඔවා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඔය විදිහට මෛත්‍රී විහරණය තුල මහා ගැඹුරු මිත්‍රත්වයකින්, කරුණාවකින්, මෛත්‍රියකින් මේ අපි ආචාර ධර්ම ආරක්ෂා කරන්න. සීලය රකින්න. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් සීල ශික්ෂාව. එතකොට ඕක පුරුදු පුහුණු කරගෙන යන්නේක, වැඩි දියුණු කරගෙන යන්නේකට තමයි සීල භාවනා කියන්නේ. ඉතින් ඕකට අපිට හුඟක් උපකාරී වෙන්නේ සතිය. සතිමත් බව. සතිමත් බව නැති වුණාම ඕවා අපේ අතින් කඩ වෙනවා, කැඩෙනවා. ඒ වගේම සෝදිසිමත් බව තියෙන්න ඕන තමන් ගැන. මම ආචාර ධර්මීය ගැටලුවක් ඇති කරගන්න නැතුව කටයුතු කරන්න උත්සාහ කරන්න ඕන. හුඟක් වෙලාවට අපි වචන භාවිතා කිරීමේදී හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. අපි දන්නේම නැහැ ආචාර ධර්මීය ගැටලු 4ක් තියෙනවා. වචන භාවිතයේදී දන්නේම නැහැ, ඒවා කඩ වෙලා සමහර වෙලාවට. ඉතින් පස්සේ ඒ කියපුවා ගැන ප්‍රශ්න ඇති වුණායින් පස්සේ තමයි තේරෙන්නේ අපරාධ මේක නොකිය හිටියනම් කොච්චර හොඳද කියලා. අන්න ඒ වගේ. නමුත් අපි සිහිනුවණින් යුක්තව කතා බහේ යෙදලා සිටියනම් ඒ ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කොහොමදත් ආචාර ධර්ම දේශනා කරද්දී මුලින් දේශනා කරලා තියෙන වචනේ සම්බන්ධ කාරණා. සම්මා වාචා. ඊළඟට තමයි සම්මා කම්මන්ත. කය මෙහෙवला කරන ක්‍රියාකාරකම්. මේ දෙකේ එකතුවක් හැටියටයි සම්මා ආජීව යෙදෙන්නේ. දීපෑත්ම කියන එක. ඒ ওই විදිහටයි ආර්ය මාර්ගයේ නිවන් මාගේ සීලය දැක්වෙන්නේ. ඉතින් හරි පුළුල් එකක්, සංකීර්ණ එකක්, සියුම් එකක්. තේරුම් අරගෙන ප්‍රඥාවෙන් ක්‍රියාත්මක කරන්න ඕන කරුණාවෙන්, මෛත්‍රියෙන්. එතකොට අර සිවිල් නීතිය වගේ රළු නෑ, ගොරෝසු නෑ. එතන දඬුවම් දෙන්න කෙනෙක් නෑ, පොලිස් කාර්යෝ නෑ, පොලිස් නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් නෑ, පැටකඩලු නෑ, ඉබ්බෝ දාන්න, යතුරු දාන්න අවශ්‍ය කරන්නේ නෑ. ඒ වගේ ඒවයි මහා ගොරෝසු, රළු, හිංසා පීඩා ඒවයි තියෙනවා. අන්තිමට මරණය පවා තියෙනවා. සිල් රැකගන්න ගිහිල්ලා සමහර වෙලාවට සිවිල් නීතිය ඇතුලේ අපේ රටේ නැතත් අපේ රටෙත් මරණීය දඬුවම් පනවනවා ක්‍රියාත්මක නොකරට. නමුත් සමහර රටවල් වල ඊටාම නින්දිත විදියට මිනිස්සුව මරලා දාන. ඉතින් එහෙම දෙයකට නෙමෙයි මේ ආචාර ධර්ම තියෙන්නේ. මිනිස්යාගේ ශික්ෂණය ඇති කරලා බොහොම ලස්සන සාමකාමී ජීවිතයක් ගත කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ සීලය හඳුන්වා දෙන්නේ ඒ පැත්තෙන්. ඒ අර්ථයෙන් ඒ ගුරුසු ගතිය නැහැ. ආර්ය සීලේ, කුසල සීලේ. ඒක ඒ වගේ පහත් වැඩ කෙරෙන්නේ නැහැ. ආර්ය සීලයේ තුල, කුසල සීලයේ තුල. ඉතින් මම හිතන්නේ සීලය ගැන බෞද්ධ සමාජයේ උනත් තේරුම් අරන් ඉන්නවද කියලා සැකසහිතයි. මේවා මේ ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලපුවා. ඉතින් අපි භාවනාවට යමු වෙච්ච අපිට දැන් මේ ගැන අවබෝධයක් තියෙනවා. කවුරුවත් අපිට කියන්න අවශ්‍ය නැහැ, අන දෙන්න ඕනේ නැහැ. අපිම දැන් මේකේ වටිනාකම තේරුම් අරගෙන තියෙනවා. දැන් අපි අර කරුණාවෙන්, මෛත්‍රියෙන් තමයි මේ කාර්යය යෙදිලා ඉන්නේ. සීලය රකින්නේ ඒ කරුණාවෙන්, මෛත්‍රියෙන්. කාගෙන්වත් අපිට ගෞරවයක්, සැලකිලි, සත්කාර, සම්මාන, ඇගයීම් අවශ්‍ය නැහැ දැන් අපේ මට්ටමේදී. සීලය රකින්න. අපිට තියෙන මේ පිළිබඳව ලොකු තේරුම් ගැනීමක්, අවබෝධයක්, වැටහීමක් තියෙනවා. ඒ ආචාර ධර්මයේ කඩකලොත් වෙන ආදීනමය අපි හොඳට අවබෝධ කරගෙන තියෙනවා. රැකීමෙන් වෙන ආනිසංශයත් අපි තේරුම් ගන්න තියෙනවා. ඒක නිසා අපිට අපි සිල් රකින්නවද කියලා හොයන්න කවුරුවත් සෝදිසි කරන නිලධාරියෙක්, පරීක්ෂකවරයෙක් අපිට අදාළ වෙන්නේ නැහැ. මේ විදිහටයි.
තුන්හු වටිනා දෙයක් මේ භාවනාවේ පළමු කොටස සීල භාවනාව. හොඳයි. අපි එහෙමනම් වෙනදා වගේම මේ ශික්ෂාපද ටික පාලි වාක්‍ය වලින් කියලා නැවත සිහිපත් කරගමු. මේ විදිහට සීලාවර්ජණයට එකතු වෙන්න මාත් සමග හැමදෙනාම සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලාවර්ජනේ විශ්වාචාර ධර්ම. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම ශික්ෂා. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. අපි සීල භාවනාවට අයිති ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කොටස අපි ඔය සීකරගත්තේ. ඉතින් ආභිසමාචාරික සීලයත් අපි අර ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕන කොටසක්. ඒවා ඉතින්
ලෝක සම්මතයේ හැටියට අපි සම්මත කරගෙන තියෙන එකඟ වෙලා තියෙන පනවගෙන තියෙන යහපත් සිරිත් විරිත් නීති රීති සම්මුති ව්‍යවස්ථා තමයි ඒට අයිති වෙන්නේ. ඒවා ඉතින් ශික්ෂාපද වශයෙන් දේශනා කිරීමක් නැහැ. එතන සොයලා බලලා විමසලා කොහොමද මේක කෙරෙන්න ඕන, කොයි විදියටද මේ කාර්යය කෙරෙන්න ඕන, කොයි විදියටද මේ ස්ථානයේ කටයුතු කරන්න ඕන, හැසිරෙන්න ඕන, මේ සම්බන්ධතාවයේ කොයි ආකාරයෙන්ද පවත්වාගෙන යා යුත්තේ ආදී වශයෙන් සොයලා විමසලා ඒ කාර්යයට, කාර්යයට අදාළ, සම්බන්ධතාවයට අදාළ, පරිසරයට අදාළ නීති රීති සම්මුති ව්‍යවස්ථාන පනත් ආරක්ෂා කිරීමයි ආභිසමාචාරිකා සික්ඛා කියලා කිව්වේ. ඉතින් ඒවා අපි දැන කියාගෙන ඒ අවස්ථාවේ දන්නේ නැත්නම් අහලා සොයලා විමසලා තේරුම් ගන්න අවශ්‍යයි. තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න ඕන. සමහර වෙලාවට අපි දන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට බොහෝ රටවල් වල සිවිල් නීතිය ගැන සාමාන්‍ය පුරවැසියෝ දන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? එක් පැත්තක අවසනාවක් තමයි හුඟක් වෙලාවට සිවිල් නීතිය කඩ වෙනවා. එයයත් ඊළඟට දැන් කඩ වුණායින් පස්සේ ඔන්න ඒක යුක්තිය පසිනලන ක්‍රියාවේදී සිවිල් නීතිය දන්නේ නැහැ පුරවැසියෝ. ඉතින් දැන් නීති දන්න කෙනෙක්ගේ උපදෙස් පතන්න වෙනවා. නීතිඥයෙක් ළඟට යන්න වෙනවා. ගිහිල්ලා මේ නීතිය කඩ වෙලා තියෙනවාද? මට මේ නීතිය පිළිසරණ ලබා දෙන්න. ඉතින් හරි ගැටලු ගොඩක් මේවායි තියෙනවා. ඉතින් මේ වගේ ගැටලු තියෙනවා ඇත්තට. මේක නිසා හැමතිස්සෙම අර සෝදිසිමත් භාවයේ තියාගන්න එක වැදගත්. මම දැන් කොතනද ඉන්නේ? මම කවුද? මම මේ මොනවද කරන්නේ? කියන්නේ හිතන්නේ. මෙතෙන්ට අදාළ ආචාර ධර්මයේ කුමක් විය හැකිද? කොහොමද වෙන්න ඕන කියලා දන්නේ නැත්නම් වහාම විමසලා අහලා ඒක කරන්න බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙනවා. උන්වහන්සේගේ ওই පිළිවෙත් හරි ලස්සනයි විනය පිටකයේදී. ආගන්තුක භික්ෂුවක් යම් ආවාසයකට ගියාම ඉස්සර වෙලාම නේවාසික භික්ෂුව මුණ ගැහෙන්නේ. මුණ ගැහිලා අහන්න. මෙතන පිළිවෙල කොහොමද? ඔබ වහන්සේලා ඉන්න තැන පිළිවෙල කොහොමද? දැන් මම කොහොමද මෙතන කටයුතු කරන්න ඕන කියලා අහගන්න කියලා. හැම දෙයක්ම තියෙන තැන අහගන්න. මූලික වශයෙන්ම අපිට සේනාසනයක් ලැබෙනවද? වැසිකිලි ගැසිකිලි තියෙන්නේ කොහෙද? හැම දෙයක්ම අහලා ඒ නේවාසික භික්ෂුව කියන විදිහට වැඩ කරන්න. ඒකේ හරීම ලස්සන සිද්ධි තියෙනවා. බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට තමන්ගේ ශ්‍රාවකයන් ඉන්න තැන් වලට යන. ගියාම බුදුරජාණන් වහන්සේ අහන මෙතන පිළිවෙල කොහොමද? දැන් මම කොහොමද මෙතන කටයුතු කරන්න ඕන කියලා. ඒතකොට මේ ශ්‍රාවකයෝ කියලා දෙනවා. මෙහිමයි කියලා. සමහර වනාන්තරයකට ඇතුල් වෙනකොට ඒ වනාන්තර පාලකගේ අවසර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේත් එහෙම අවසර අරන් යන්නේ. ඒ කාලෙත් වනාන්තර වලට හිටියා. ඒ වනාන්තරයේ දී ආචාර ධර්මයේ කොයි වෙලාවකවත් කඩ කරේ නැහැ. ඉතින් ඒ ගියාම ඒ ශ්‍රාවකයෙක් කියන මෙහි අපි ඉන්නේ මෙහිමයි ස්වාමීනි. එහෙමද? එහෙනම් මමත් එහෙම ඉන්න ඕනේ. උන්වහන්සේත් ඒක අහලා දැනගෙන දන්නේ නැහනේ. මේකේ මෙතන කොහොමද පිළිවෙත කියලා. එහෙමයි අபிසමාචාර ශික්ෂා. ඉතින් ඕක තමයි අපේ මේ දහමේ තියෙන භාවනාව. සීල භාවනාව. හරිම මෘදුයි. හරිම ප්‍රඥාන්විතයි. ඉතින් ඒ තුල ඉන්නකොට බොහෝ ගැටලු ප්‍රශ්න නිරවුල් වෙනවා, निराකරණය වෙනවා. ඉතින් ඔහොමයි. නිතරම ආභිසමාචාරික ශික්ෂා අහලා, සොයලා, විමසලා දැනගෙන පිළිපදින්න ඕන කොටස. හොඳයි. භාවනාවේදී අපි සමහර වෙලාවට සීලය ගැන කරන විවරණ සාකච්ඡා සීලානුස්සති වලට ගන්න කාලය සමහර වෙලාවට දිග වැඩි වගේ කියලාත් හිතෙන්න පුළුවන්. නමුත් හරිම වැදගත් ඒ කොටස. මොකද අපි හුඟක් ප්‍රශ්න ගැටළු ඇතිලා තියෙන්නේ ඔය ප්‍රඥාව පැත්තෙන් නෙමෙයි සීලේ පැත්තෙන් ඇත්තට. ආචාර ධර්මීය ගැටළු තමයි අපි හුඟක් අපේ සමාජයේ අත්විඳින්නේ අත්දකින්නේ. ඒකගේ කාරණා ටික සීකරේ. හොඳයි. අපි දැන් භාවනාවේ සමාධි ප්‍රඥා කොටසට යමු වෙනවා. ඇත්තටම මේ හැම දෙයකම
ඉලක්කය සමාධිය තමයි. සම්මා සමාධිය ඉලක්කය. සමාධිය කියන්නේ එක් පැත්තකින් සංසුන් මනස. අනිත් පැත්තෙන් පිරිසිදු මනස. මානසික අංශයේ සංසුන් බව, පිරිසිදු බව. ඉතින් සංසුන් බව කියුවම මේ කලබල නැති ගතිය, සංසුන් ගතිය. ඒක. ඉතින් ඒකත් අපිට අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් මානසික පිරිසිදු බව. පිරිසිදු බව කියුවම අපේ සිතුම් පැතුම් යහපත් වෙලා තියෙනවා, නිවැරදි වෙලා තියෙනවා. අපි හිතන විදිහ, අපි කල්පනා කරන විදිහ, යමක් පිළිබඳව අපි ක්‍රියාත්මක කරන්න හිතන විදිහ, සැලසුම් කරන විදිහ, ඒක හරි නිවැරදි. එහෙමයි. ඉතින් අපි අනිත් පැත්තෙන් ඔය හුඟක් අපි කෙලෙස් කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ මූලික වශයෙන් ඒවා අපේ හිත වලින් අයින් වුණාම හිත හරිම මෘදු වෙනවා, සැහැල්ලු වෙනවා. එතකොට අර හිතේ මෘදු ගතියක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ ඔය ස්වභාවය හඳුන්වන තැනදී එවන් සමාහිතේ චිත්තේ මුදු භූතේ කම්මනීයේ කියලා දක්වලා තියෙන පාලි භාෂාවෙන් ඔය පාලි වචන සමාහිත චිත්තය සමාධිමත් හිතක් තියෙන්නේ නේ. වැඩි කලබල වෙන්නේ ඔය බාහිර දේවල් වලින් ඒව දකින්න අහනෝ ඉඳිනෝ. නමුත් අර ප්‍රඥාව දියුණු වෙලා තියෙන නිසා ඒවයින් කලබල වෙන්නේ නැහැ. මුදු භූතේ බොහොම මෘදුයි හිත. හිතන විදිහ එහෙම ගොරෝසු නැහැ, රළු නැහැ. අර සංකල්ප අයින් වෙලා තියෙන්නේ. මොන සංකල්පද? කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. ඒවා ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට හිත මෘදුයි. අව කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප තියෙනකොට තමයි අපේ හිත රළු, නොසන්සුන්. ඒවා ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ. ඒක ගෙවුනේ කොහොමද? අර අවබෝධයෙන්. කාමයේ ආදීනව තේරුම් ගන්න. ප්‍රඥාවේ සහයෝගය නිතරම අවශ්‍යයි. ප්‍රඥාවේ සහයෝගය නැතුව කවදාවත් මේ හිත සංසුන් කරන්නවත්, පිරිසිදු කරන්නවත්, මෙල්ල කරන්නවත් බෑ. ඩිංගක් මෙල්ල කරගන්න පුළුවන් සීලේ. ඒ උනාට හිත පිරිසිදු කරන්න පුළුවන් වෙන්නේ, හිත සංසුන් කරන්න පුළුවන් වෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රඥාවේ සහයෝගය. ඉතින් ප්‍රඥාව තමයි මේ දියුණු කරන්න අපිට තේරෙනවා. මේ අපේ දඟලන දැඟලිලි පොරබැදිලි නිකන් හිස් දේවල් කියලා. එතකොට දඟලන්න පොරබදන්න තියෙන උනන්දුව, උවමනාව මනසේ නැතුව යන. ඒකට තමයි අපි කාම කියන්නේ. කාම කියන්නේ පුදුමාකාර නොසන්සුන්කමක් එනවා කාමයට එක්ක. ඒ නිතරම මේක අල්ලගන්න, පොරබදන්න, බදන්න, එකතු කරගන්න, රැස් කරගන්න, ඉඳින්න තියෙන කැමැත්තනේ. ඉතින් ඒකේ නිෂ්ඵල ගතිය, හිස් ගතිය අර ප්‍රඥාවෙන් පෙන්නලා දෙනවා. එතකොට අර සංසුන් වෙනවා, තැම්පත් වෙනවා. එහෙම ලක්ෂණයක් තියෙනවා. ඉතින් අර සීලෙන් ඇති වෙන සංවරය හරියට අර සතෙක් ලණුවකින් හරි දන්වලකින් හරි බැඳලා ඉන්න වෙලාවේ තියෙන සංවරකම වගේ. ඒක අර ඒකෙන් බන්ධනේ බැඳිලා තියෙන නිසා එතන තියෙන. හැබැයි ප්‍රඥාවෙන් ඇති කරගන්න සංවරකම එහෙම එකකින් බැඳලා නැතුව සංසුන්ව ඉන්න අවස්ථාව වගේ. ඒක අවබෝධයෙන් ඉන්නේ, අවබෝධයෙන් තැම්පත්කම ඇති වෙලා තියෙන්නේ. ඒ වගේ සමාධියේ ලක්ෂණය ඔය පිරිසිදු හිතේ පිරිසිදු බව සහ තේ සංසුන් බව. සම්මා සමාධි. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් මේ සමාධි ශික්ෂාවෙන් අපි දියුණු කරගන්න. ඉතින් දැන් ඒ සඳහා අපි ප්‍රඥාවේ සහයෝගය ලබා ගන්නවා. අපි එතකොට භාවනා මාර්ගයේ අපි හඳුන්වලා තියෙන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා. දැන් අපි එහි අගහරියට ඇවිල්ලා තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා පහු කරලා ධම්මානුපස්සනාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වලදී බුදුරජාණන් වහන්සේ අපිට මේ රූප ධර්මවල සහ අරූප ධර්මවල යථා ස්වභාවය පෙන්නලා ඒවත් සමග අනිශ්චිත වෙන්න පුරුදු කරා. අනිශ්චිත වෙනවා කිව්වම ඒවයින් ඈත් වෙනවා, දුරස් වෙනවා, අයින් වෙනවා කියන එක නෙමෙයි.
දැන් රූප ධර්ම වලින් 100% ඈත් වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. අඩුම ගානේ අපේ ශරීරයත් එක්ක අපි වැඩ කරන්න ඕන, කටයුතු කරන්න ඕන. ශරීරයේ පැවැත්ම සඳහා තවත් රූප ධර්ම ටිකක් වටපිටාවේ තියෙනවා. ඇඳුම තියෙනවා, සෙරෙප්පු දෙක තියෙනවා. කෑම බීම ටික තියෙනවා. නිවාසය තියෙනවා. ඔය වගේ තියෙනවා දේවල් ටිකක්. ඒවත් රූප ධර්ම. ඒවයින් 100% බැහැර වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒවා නඩත්තු කරගෙන යෑමක් අනිත් පැත්තෙන් පරිහරණයක් තියෙනවා. ඉතින් අනිශ්චිතවයි මේ පරිහරණය කරන්නේ. නඩත්තු කරන්නේත් අනිශ්චිතව. ඉතින් එතෙන්ට ආපුවම මේ රූප ධර්ම වලින් එහෙම කරදරයක් නැහැ. අපි රූප ධර්ම කරදරයක් බවට පත් කරගන්නේ නැහැ. රූප කායවත් රූප කායේ සීමාවෙන් පිටස්තරව තියෙන බාහිරව තියෙන රූප ධර්ම කරදරයක් බවට පත් කරගන්නේ නැහැ. කායානුපස්සනාව උගන්වන්නේ ගැඹුරින් ඒක. ඉතින් වේදනානුපස්සනා චිත්තානුපස්සනා වලට එනකොට මානසික අංශය විඳීමත් ස්වභාවික සංසිද්ධියක්. ඉතින් ඒකෙදි අනිශ්චිත වෙනවා. නොවිඳිනව නෙමෙයි. නොවිඳින ඉන්නව නෙමෙයි විඳිනවා. එහෙත් ඒක බොහොම මෘදු විදියට ඇලෙන්නේ ගැටෙන්නේ මොලා වෙන්නේ නැතුව විඳිනවා. ඒකයි. තවත් සියුම් පැත්තකට එනවා චිත්තානුපස්සනාවේදී සිතිවිලි දිහා බලනවා. සිතිවිලි ස්වභාවිකයි. තේතින්දී අපිට යම් ප්‍රමාණයකට සිතිවිලි දැනගෙන දැකගෙන හසුරවා ගන්න පුළුවන් කමක් ඇති වෙනවා. කොහොම ගිහිල්ලා ධම්මානුපස්සනාවට ආවම සිතිවිලි වේදනා සිතිවිලි කියන ඒවා නාම ධර්ම හැටියටත් කාය රූප ධර්ම හැටියටත් අරගෙන නාම රූප විදියට දකින්න පුරුදු වෙනවා. ඒවට අපි දීලා තියෙන සාමාන්‍ය සම්මත සත්ව පුද්ගල ද්‍රව්‍ය භාණ්ඩ වස්තු කියන සම්මුතික නාම ගෝත්‍ර සහ විවාහාරයන් අපි ඒව පොඩ්ඩක් පැත්තකින් තියලා නාම රූප ධර්ම හැටියට දැක ගන්නත් විවහාර කරන්නත් පුරුදු වෙනවා. ඒක ටිකක් අමාරු වැඩක්. නමුත් අපි හුරු පුරුදු වෙනවා. එතකොට හරිය සැහැල්ලුයි. එතකොට අර සත්‍ය පුද්ගලියෝ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු හැටියට අපි දීපු නම් ගොත් සහ ඒවට දීපු වටිනාකම් මනසින් අතහරින්න අපිට පුළුවන් වෙනවා. ඒක හරි දුෂ්කර වැඩක්. අවබෝධයෙන් කරන්න ඕන එකක්. හැබැයි අවබෝධයෙන් කරන්නේ නැතුව ඔය කටයුතු කරන්න ගියොත් තව අර්බුද ඇති වෙනවා. දැන් මම එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා. මම උගාක් ස්වාමීන් වහන්සේලාගේ දේශනා අහනවා. ඉතින් එතන ඒ ස්වාමීන් වහන්සේ කියන අම්මා තාත්තා කියලා කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් නැහැ. ඒක අපි හිතින් හදාගත් එකක්. එහෙම එකක් නැහැ කියලා. ඉතින් එහෙම කිව්වම ඒක පරමාර්ථය පැහැදිලි කළේ නෑ හරියට. එහෙම කිව්වම ඒක අර්බුදයකට යනවා. අම්මා තාත්තා කියලා කෙනෙක් නැහැ කියලා කිව්වා. අනිත් එක ඒක බුද්ධ දේශනාවටත් පටහැනිව යනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියනවා අත්ති මාතා අත්ති පිතා. මව පියා කියලා පුද්ගලික වශයෙන් දෙන්නෙකුත් ඉන්නවා. ඊට අදාළ ආචාර ධර්ම පද්ධති දෙකකුත් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දී ඒක අම්මා කියලා කෙනෙක් නැහැ. ඒක අපි හිතින් හදාගත් එකක්. තාත්තා කියලා කෙනෙක් නැහැ. හිතින් හදාගත් එකක්. කියලා ඔහොම කියාගෙන යනවා. නමුත් ඒක සම්මුතික වශයෙන්ොත් විවාහාර වශයෙන්ොත් මවක් අම්මා කෙනෙක් ඉන්නවා අපි හැමෝටම. අපිව බිහි කරපු කෙනෙක් ඉන්නවනේ. පියා කියලා කෙනෙක් ඉන්නවා. එතකොට නමුත් අපි ඒවා සමග තියෙන අර සංකල්ප සහ බැඳී දුකට හේතු වෙන්නේ අම්මවත් තාත්තවත් නෙවෙයි. ඒ මව සහ පියා සම්බන්ධයෙන් අපි හදාගෙන තියෙන සංකල්ප සහ බැඳීම්. සංකල්ප මොනවද? අපි ඔන්න හදාගන්නවා අම්මා මෙහෙම වෙන්න ඕන, තාත්තා මෙහෙම වෙන්න ඕන. ඔහොම කියලා. ඉතින් සමහර වෙලාවට අපේ සංකල්ප වලට අනුගත නැහැ මව හෝ පියා. ඉතින් ඔන්න අපි උතන දුක හදාගන්න. අන්න ඒක ප්‍රඥාවෙන් දකින්න ඕන. අම්මා නැහැ තාත්තා නැහැ කියන එක නෙමෙයි. ඊළඟට මේ දෙන්නත් එක්ක අපි ඇති කරගෙන තියෙන බැඳීම් බන්ධනයක් අපි හදාගෙන තියෙනවා. එතකොට ඒවා නිසා අපි දුක් විඳිනවා. මගේ අම්මා, මගේ තාත්තා, මගේ ස්වාමි පුරුෂයා, මගේ භාර්යාව, මගේ දරුවා ආදී වශයෙන් මෙන්න මේ සංකල්ප සහ බැඳීම්. ඒව තමයි අපි තේරුම් ගන්න ඕන. ලෝක සම්මතයේ හැටියට අම්මා කෙනෙකුත් ඉන්නවා.
තාත්තා කෙනෙකුත් ඉන්නවා, ස්වාමි පුරුෂයෙක් ඉන්නවා, භාර්යාවක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, ඥාතීන් ඉන්නවා, හිත මිත්‍රාදීන් ඉන්නවා. එහෙම තමයි. ඒවත් ලෝක සම්මතයේ හැටියට තියෙනවා. ඒව නැහැ කිව්වම මේක නහ විකාරයක්. අපි තේරුම් ගන්න ඕන මේවා සම්බන්ධයෙන් අපි ඇති කරගෙන තියෙන සංකල්පනා සහ බන්ධන බැඳීම්. ඉතින් ওই දෙකයි දුරු කරගන්න වෙන්නේ අපිට. ඒ දෙකෙන් අයින් වුණාම තමයි දුකෙන් අයින් වෙන්නේ. එහෙම නැතුව මේ සංකල්ප තේරුම් ගන්නෙත් නැතුව අපි සහ මේ දේවල් අතර තියෙන බැඳීම් තේරුම් ගන්නෙත් නැතුව එහෙම එකක් නැහැ. එහෙම පුද්ගලයෝ නැහැ. එහෙම ද්‍රව්‍ය භාණ්ඩ වස්තු නැහැ කියන තැනට ගියාම ඒක ධර්මයේ හරියට පැහැදිලි කිරීමක් වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් අපි ඒව අවබෝධ කරගත්තම හරි. ඉතින් ධම්මානුපස්සනාවට ආපුවම අපිට පෙන්නලා දෙන්නේ ඔන්න ඔය සංකල්ප බන්ධන වගේ නාම ධර්ම විශේෂය. ඒවට අපි ගොඩනගාගෙන තියෙන, මනසින් ගොඩනගාගෙන තියෙන දේවල්. අපි එතකොට පහුගිය භාවනා හමුවේදී මේ දැනට අපි සාකච්ඡා වෙන්නේ චතුසත්‍ය. එතකොට අපි එයින් දුක්ඛ සත්‍ය තමයි දැනට විවරණය කරගෙන ආවේ. ඉතින් අපි මේ කොටස අවසන් කළා. එතකොට දුක්ඛ කියන්නේ යම්කිසි දුෂ්කරතාවයක් කියන අර්ථය අපි දුක්ඛ කියන එකට සිංහලෙන් දෙන අර්ථය එක්කෝ කායික වශයෙන් දුෂ්කරතාවයක්, එහෙම නැත්නම් මානසික වශයෙන් දුෂ්කරතාවයක්. ඉතින් ඒක බොරු නෙමෙයි. අපිට හොඳට ඒක අත්දකින්න පුළුවන්, අත්විඳින්න පුළුවන් දෙයක්. එහෙම දෙයක් තියෙන නිසානේ බුදුරජාණන් වහන්සේ මාතෘකාව පිළිබඳ ඔච්චර දීර්ඝ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙන්නේ. සමහරව එහෙම එකක් නැහැ කියලාත් කියනෝනේ. මේ දුක කියලා එකක් නැහැ. ඒක අපි නිකන් හදාගත්ත එකක් කියලා. එහෙමත් කියන්න පුළුවන් තර්ක කරලා. නමුත් ඉතින් මේ දුෂ්කරතා කියන ඒවා ස්වභාවිකයි. සබදාහමට අයිති දෙයක්. ඒකයි. දැන් අපි සීතල කියලා දෙයක් තියෙනවනේ. අපිට ශරීරයට සීතල දැනෙනවනේ. අපි කාමරයකට දාලා ඒ කාමරයේ සීතල ටිකක් වැඩි කරොත් කාමරයකට දාන්න ඕනේ නැහැ. සබදාහමෙම සීතල වැඩි කරගෙන යනවනේ. ඉතින් ඒක වැඩි කරගෙන යනකොට දුෂ්කරතාවයක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒක හරි ස්වභාවික සංසිද්ධියක්. ස්වභාවික සංසිද්ධියක්. ඉතින් ඕක නැහැයි කියලා කියනවට වැඩිය ওই දුෂ්කරතාවය කියන එක හේතුඵල ධර්මයක් හැටියට තේරුම් අරගෙන ඒක පිළි අරගෙන කොහොමද අපි ඒකත් එක්ක කටයුතු කරන්නේ? අන්න ඒකනේ බුදුහාමුදුරන්ගේ පිළිවෙල. එතෙන්ට එන්න ඕන අපි. ඒක නිසා දුෂ්කරතාව කියන එක තියෙන දෙයක්. දුක්ඛං පරිඤ්ඤය. ඒක පිරිසිඳ දැනගන්න ඕන. ඒකෙන් පලා යන්න හෝ එහෙම එකක් නැහැ කියලා නිකන් බොරු තර්ක ඉදිරිපත් කරන්න හෝ නැතුව බුදුහාමුදුරුවෝ එහෙම කළා නැහැ. දුකෙන් පලා යන්න කියලා අපිට කියලාත් නැහැ. එහෙම එකක් නැහැ කියලා තර්ක කරන්නෙත් නැහැ. බොරු තර්ක. බුදුරජාණන් වහන්සේ කියනවා දුක කියලා එකක් තියෙනවා. අර අචේල කස්සප සූත්‍රයේදී අපි කිව්වේ ඔය එහෙම එකක් තියෙනවා. ඒකත් එක්ක අනිශ්චිත වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට හුරු කරලා තියෙනවා. ඒකයි තියෙන්නේ. ඒක ගැඹුරු තේරුම් ගැනීමක් එක්ක කටයුතු කරන්න. ඒකයි තියෙන්නේ. අවබෝධයෙන් කටයුතු කරන්න. ඒකයි දුක කියන ධර්මතාවයේ තේරුම් ගන්න කියලා කිව්වේ. පහුගිය සාකච්ඡාව නිමා කළා මම යම්කිසි බුද්ධ දේශනාවක තියෙන නිදර්ශනයකින්. ඔබට මතක ඇති. මම කිව්වා ඒක එක්තරා බුද්ධ දේශනාවක තියෙන ඔය ලෝණඵල සූත්‍රයේ අංගුත්තර නිකායේ. එතන කියනවා මේ අර මම කිව්වේ සමාන වරදක් කරනවා පුද්ගලයෝ දෙන්නෙක්. එක්කෙනෙක් පොහොසත්, එක්කෙනෙක් දුප්පත්. ඒ කියන්නේ මිල මුදල් අතින් එක්කෙනෙකුට වැඩිපුර මිල මුදල් තියෙන. අනිත් එක්කෙනාට අඩුයි. හැබැයි දෙන්නම කරන්නේ සමාන වරදක්. වරද සමාන නිසා දණ්ඩ නායක නැත්තම් අධිකරණ නායකයා සමාන දඩයක් පනවන දෙන්නට. ඉතින් අර මිල මුදල් තියෙන කෙනා දඩේ ගෙවලා ගෙදර යනවා. මිල මුදල් නැති එක්කෙනාට දඩේ ගෙවා ගන්න බෑනේ. හිරේ යනවා. මේ නිදර්ශනය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මේක සාමාන්‍යයෙන් ලෝකේ සිද්ධ වෙන දෙයක්. මේ නිදර්ශනය ඉදිරිපත් කළා කියනවා ප්‍රඥාවන්ත කෙනා දඩේ ගෙවලා ගෙදර යන කෙනා වගේ. හොඳට ප්‍රඥාව දියුණු කරගත්ත කෙනා දඩේ ගෙවලා ගෙදර යන කෙනා වගේ.
ඇයි මේ දුක්ඛ සමග අනිශ්චිත වෙන්න පුළුවන්. මේ දුෂ්කරතාවයේ සමග අනිශ්චිත වෙන්න අවශ්‍ය කරන ප්‍රඥාව එය දියුණු කරගෙන තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ අතන ධනවත් කම කියන නිදර්ශනය ඉදිරිපත් කරේ. දුක්ඛය පිරිසිඳ දැනගෙන තියෙන පරිඥානයක් තියෙන දුක්ඛය පිළිබඳ. දුක්ඛය පිළිබඳ පරිඥානයක් තියෙන කෙනාට බරපතල දුෂ්කරතාවයක් ආවත් එහෙම ගැටලුවක් නැහැ. ඒ බරපතල ඒවා වෙන්නේ ඉතින් ඔය කායික වශයෙන් ගත්තොත් රෝගී තත්ත්වයටපත් වීම වගේ දේවල්. ඊළඟට ධන දාන්නේ වස්තු වගේ දේවල් අහිමි වී නේ ඒ වගේ දේවල් පුද්ගලයෝ තමන්ට සහායට ඉන්න උදව්කාරයෝ සහායට ඉන්න අය ජීවිතේ ඒගොල්ලෝ තමන්ව අතහැර දැමීම හෝ ඒගොල්ලෝ මරණයටපත් වීම වගේ දේවල්. ඕවත් මේ බරපතල තත්ත්වය. ඉතින් ඒවත් එච්චර ප්‍රශ්න නෙමෙයි. දඩේ ගෙවලා ගෙදර යනවා වගේ. ඇයි මේක අවබෝධ කරගෙන නේ තියෙන්නේ. මේවා මෙහිමයි කියලා අවබෝධ කරගෙන තියෙන්නේ. ඒකයි තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දුක්ඛං පරිඤ්ඤයං කිව්වේ. දුක පිරිසිඳ දැනගත් එක්කෙනාට ඒක හාත්පසින් අවබෝධ කරගත් එක්කෙනාට දුකක් නැත්තේ නෑ. දුක තියෙන. දුකක් තියෙන. දුෂ්කරතාවයේ තියෙන. හැබැයි ඒකත් එක්ක හරි සැහැල්ලුවෙන් ඉන්න. හරි පහසුවෙන් ඉන්නවා. අනිශ්චිතයි. ඒකයි ස්වභාවය. ඉතින් ඔහොමයි අපි දුක්ඛ ධර්මතාවය ගැන ওই සාකච්ඡාව අපි අවසන් කළා. ඉතින් අපි ඊළඟට යමු වෙන්නේ සමුදය කියන ධර්මතාවයට. දුක්ඛ සමුදයන්. ඉතින් අපි භාවනාව පැත්තෙන් යන්නේ සමුදය කියන්නේ හට ගන්නවා කියන අදහස. දුකට හේතුව කියලාත් අපිට කියන්න පුළුවන්. දුකට හේතුව කියලා කියනවා සමුදය. දුක හට ගන්නවා කියන කාරණේ. ඉතින් එතෙන්දී ඒක ගැන අපි භාවනාත්මක වීම, සතිමත් වීම, සිහිනුවන තියා ගැනීම, සෝදිසිමත් වීම, වීර්යවන්ත වීම ඒකයි තියෙන්නේ සමුදය සම්බන්ධයෙන්. අපි දැන් මේ අද යන්නේ භාවනාව පැත්තනේ. ඒකට භාවනාවේදී සතිපට්ඨාන භාවනාවේදී මූලික ලක්ෂණය තමයි සාවධාන බව. අපි ඔකට සතිය කියනවා. සම්මා සති. සතිමා. ඒක තමයි මූලික ලක්ෂණය, මූලික ස්වභාවය. මේ හට ගන්නව නැහැටි මේ දුක්ඛ ස්වභාවයේ උපද්දන හැටි ගැන අපි අවදිමත් බවකින් ඉන්නේ අපි. අපි දන්නවා මේක හේතුඵල ධර්මානුකූල දෙයක්. සමුදය ගැන අවදිමත් බවක් මෙතන තියාගන්න කියලා අපිට කියන්නේ. සමුදය ගැන අවදිමත් බවක් තියාගත්තම එක පැත්තකින් අපිට සමුදය ඒ කියන්නේ හට ගන්නවන හේතුවට උපේක්ෂා වෙන්න පුළුවන්. ඒක අපේ සම්බන්ධයක් නැත්තම් අපිට සිද්ධ වෙනවා ඒ ගැන උපේක්ෂා වෙන්න. උපේක්ෂාව කියන එක අපි කතා කරලා තියෙනවානේ. ප්‍රඥාපූර්වක ප්‍රතිචාර දැක්වීම උපේක්ෂා කියලා කියන්නේ. ඒක එක පැත්තක්. ඊළඟට මේක හේතුකාරකය නැත්තම් සමුදය දුක හටගන්වන්න අපිමන. ඒකේ හේතුව තියෙන්නේ මගේ පැත්තේ නම් මට පුළුවන්කම තියෙනවා ඒ හේතුව අයින් කරගන්න. ඒ විදිහට. ඒක නිසා මේ සමුදය සත්‍යයේදී අපි නිතරම මේ දුක හටගන්වන හේතුව පිළිබඳ අවදිමත් බවකින් ඉන්නේ. සෝදිසිමත් බවකින් ඉන්නේ. දැන් මේවා අපි සරල නිදර්ශන වලින් කතා කරගන්න එකයි හොඳ, තේරුම් ගන්න එකයි හොඳ. අපි ඊටාම සරල දේවල් වලින් කතා කරොත් මේ දවස්වල අපේ රටේ තියෙන එක දෙයක් තමයි මේ මොකද්ද අවුලක් වෙලා මේ ගෑස් පාවිච්චියේදී හැමතැනම යම්කිසි අනතුරු සිද්ධ වෙනවා. ඒකට දැන් මේ අනතුරු ඇත්තටම මේකේ අනතුරක් තියෙනවානේ. ලික්විඩ් පෙට්‍රෝලියම් LP වහා ගිනිය වෙලෙන සුළුයින් චූටි ගිනි පුළඟක් කිට්ටු උනත් ඇවිලෙන. එතකොට අපි එහෙම දෙයක් වෙනවා කියන ඒ ගැන අවබෝධය ඊට වැදගත්. ඒක තමයි දුක්ඛම් පරිඤ්ඤයං කියලා කියන්නේ. මෙතන මෙහිම දෙයක් වෙනවා. මේ වගේ අනතුරක්, අයහපතක්, ඛේදනීය තත්වයක් ඇති වෙනවා.
කියන මේ අවබෝධය ඒක ගැන දැනුවත් බව. ඊළඟට ඒක හැමතිස්සෙම වෙන්නේ නැහැ. මෙහෙම වුණොත් තමයි මෙහෙම වෙන්නේ. මේ පිපිරීම හරි මේ දේ හරි වෙන්නේ මෙහෙම වුණොත්. එතකොට දැන් උන්න අපි මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන එක දන්නවා. දන්නවනේ. ඒ කියන්නේ පරිඥානය අපිට තියෙනවා. හැබැයි අපි මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන එක දන්නවා. ඒ කියන්නේ ඒ දුෂ්කරතාවයේ ගැටලුව ඒ ව්‍යසනකාරී తত্ত্বය ඇති වෙන ආකාරය අපි දන්නවා. නමුත් අපි ඒක ගැන සෝදිසිමත්ද අවදිමත්ද කියන කාරණේ. ඔන්න ඔතන තමයි හුඟක්ම වැදගත් වෙන්නේ. දුක හටගන්වන හේතුව නැත්නම් සමුදය ගැන අපි අවදිමත්ද සතිමත්ද ඒක හුඟක් වෙලාවට නැහැ ඇත්තටම. දැන් අපි අර මුලින් කතා කර සීලේ පැත්තට පොඩ්ඩක් හැරෙමුකෝ. දැන් ආචාර ධර්මයක් කඩවීම දුකට හේතුවක්. ඒක අපි පිළිගන්නවනේ. මේ ආචාර ධර්මයක් කඩ වුණාම මොන දුක්ඛ සමුදය වෙනවා. දුක හටගන්න. දුෂ්කරතාවය ඇති වෙනවා. අපි හිතමු රළු වචනයක් කියවුණා කියලා. අපිත් එක්ක ඉන්න කෙනාට කියවෙනවා දන්නේ නැතු. එතකොට දැන් අපි කියලා පස්සේ ඕක හදන්න ගියාම ප්‍රශ්න ගොඩයි. ඊට නරකද අපි දන්නෝ රළු වචන කිව්වොත් අනිත් එක්කෙනාගේ හිත රිදෙනවා, එයාට දුක හිතෙනවා, එයාට කේන්ති යනවා කියලා දැන් දන්නවනේ. ඒ කියන්නේ දුක හටගන්න විදිය දන්නවා. එහෙනම් අපි සෝදිසියෙන් හිටියොත්, සතිමත් භාවයකින් හිටියොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ හේතුව වළක්ව ගන්න. දැන් දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේදී බුදුරජාන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ පහතබ්බන් කියලානේ. දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. එහෙමනේ සමුදාය සත්‍ය දේශනා කළේ. ඊළඟට සමුදය විස්තර කරේ කොහොමද? ඛතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මොකද්ද මේකට හේතුව? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනේ සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. දැන් ওই ටික අපිට හොඳටම පැහැදිලි. 10 වාරයක් අහලා තියෙනවා. පළමු දේශනාවේදීම සමුදය ආර්ය සත්‍ය දේශනා කර විදිහ අපි දන්නවා කටපාඩම්. සමුදය විස්තර කරලා තියෙන ආකාරය අපි දන්නවා ඒවා කටපාඩම්. එතකොට දැන් මේ සම්බන්ධයෙන් භාවනාව මොකක්ද? අපේ භාවිතය මොකක්ද? මේ සමුදය ගැන සතිමත් වීම. මේ සතිපට්ඨානයට ගේන්නේ ඒකයි මේක. සමුදය ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකත් අපි දන්නවා. ඒකේ හේතුව විස්තර කරපු විදිහත් අපි දන්නවා. ඒත් අපි දුකටපත් වෙනවා. නැවත නැවතත් වෙනවා. ඒක මොකද්ද ගැටලුව? ගැටලුව සමුදය ගැන අවදිමත් භාවයක් පවත්වා නොගැනීම. ඒකයි. ඉතින් අර භෞතික නිදර්ශනයට ගියොත් එහෙම ඉතින් අපි දන්නවනම් මේකේ තියෙන්නේ ලික්විඩ් පෙට්‍රෝලියම් LP බවත් ඒකේ කාන්දු වීම වෙන්නත් පුළුවන් බවත්. මොකද ඇතුලේ පීඩනයක් සහිතව ගබඩා ගලා තියෙන්නේ. ඒක ඇවිලෙන්නේ ගිනි පුළඟුවක් කිට්ටු වුණොත් පමණක් බවත් ওই ටික අපි දන්නවා. ඔය ටිකන්නේ ඔය ඇවිලීම පිපිරීම හරි මොකක් හරි හානිය වෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ නැහනේ. එහෙනම් අපිට ඔක වළක්වලා තියන්න පුළුවන් අපි ඕක ගැන සෝදිසිමත් නා. ওই ටික මෙහෙම කිට්ටු වුණොත් මෙහෙම ලීක් වුණොත් ඒකට ගිනි පුළඟුවක් කිට්ටු වුණොත් මෙහෙමනේ මේක වෙන්නේ කියලා දුක ඇති කරන හේතුව අපි දන්නවනම් අපිට ඕක ගැන සෝදිසිමත් වෙන්න පුළුවන්. සුපරීක්ෂාකාරී වෙන්න පුළුවන්. සතිමත් වෙන්න පුළුවන් ඇත්තටම. ඉතින් ඒකයි පළමුව බුදුරජාණන් වහන්සේ දුක්ඛම් පරිඤ්ඤය. ඒකයි. ඊට පස්සේ කියන දුක්ඛ සමුදයං පහතබ්බං. මේක ඇති කරන හේතුවක් තියෙනවනේ. පටිච්ච සමුප්පන්නයිනේ. හේතුඵලයක් විදිහටනේ දුක ඇති වෙන්නේ. ඒක පහතබ්බං. අන්න ඒක ගැන සෝදිසියෙන් ඉන්න. ඒක ගැන සතිමත් වෙන්න, සාවධාන වෙන්න. ඒක නොවෙන්න
ආතාපි වෑයම් කරන්න. එහෙම දෙයක් මෙතන තියෙන්නේ. භාවනාවේදී මේ චතුසත්‍ය ඥානය එකක්, චතුසත්‍ය භාවනාව තව එකක්. දැන් අපි යන්නේ චතුසත්‍ය ඥානය පැත්තේ නෙමෙයි මේ භාවනා වැඩසටහනේ. චතුසත්‍ය සම්බන්ධයෙන් භාවනාව. අපි පුරුදු වෙන්න ඕන මොකද්ද? හුරු වෙන්න ඕන මොකද්ද? හුරු පුරුදු කරගන්න ඕන මොකද්ද? සමුදය සම්බන්ධයෙන්. සමුදය දැන් අපි දන්නවා. මේ දුක ඇති වෙනවා මේකෙන් කියලා දන්නවා. සීලය කඩ වෙන පැත්තෙන් ගිහිල්ලා බලපුවම අපි දන්නවා පැහැදිලිවම ආචාර ධර්මීය කඩවීම සම්බන්ධයෙන් දුක ඇති වෙනවාමයි කියලා. දුෂ්කරතා ප්‍රශ්න ගැටලු නේ, දණ්ඩන දඬුවම් වලට ලක් වෙන්න වෙනවා. දෝෂ දර්ශනයට ලක් වෙනවා. හිංසා පීඩාකාරී තත්ත්වයන් පැන නගිනවා. අර ගෑස් පිපිරීම වගේ. ඉතින් ඒක අපි දන්නවනේ. දන්නවනම් සිද්ධ වෙන විදිය දන්නවනම් ඒක සිද්ධ නොවෙන්න වග බලා ගැනීමක් නෙමේ සමුදය සත්‍යයේදී කියන්නේ. සමුදයම් පහතබ්බන් කියලා කිව්වේ. පොඩ්ඩක් අවදිමත් වෙන්න, සතිමත් වෙන්න, උත්සාහවන්ත වෙන්න, මේක වළක්ව ගන්න. ඒක මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකයි සත්‍ය සහ කෘත්‍ය. භාවනාවට නිතරම එන්නේ අදාළ වෙන්නේ කෘත්‍ය. ඒකයි හුඟක් අය ඔය භාවනාවට එච්චර කැමති නැති. කරන්න එපා මේක. කෘත්‍ය භාවනාවේ තියෙන්නේ. බණ ඇහිීමේ තියෙන්නේ, බණ ඇහිීමෙන් දහම් පොතපත කියවීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් තියෙන්නේ සත්‍ය. සත්‍ය ඥානය. මෙතන කෘත්‍ය තියෙන්නේ. ඒ කෘත්‍ය ඥානයත් අපිට තියෙනවා. ඒකෙන් කරන්නයි තියෙන්නේ. ඒක නිසා අපි මෙතන කරන්නේ සමහර විට අපි දන්නේ නැහැ. ලීක් එකක් තියෙන්න පුළුවන්. අපි ගිනි පුළඟුව ගැන සෝදිසිමත් වුණොත් ගිනි පුළඟුවක් නිකුත් කරගන්න වෙනවා. සමහර වෙලාවට අපිට ගිනි පෙට්ටිය ගහන්න වෙනවා, ලයිටර් එක පත්තු කරන්න වෙනවා, ස්විච් එක දාන්න වෙනවා, මැග්නට් එක ගහන්න වෙනවා සමහර වෙලාවට. ඉතින් අපි දන්නවනේ ගිනි කූර ගැහුවොත් ගිනි පුළඟුවක් පනිනවා. ලයිටර් එක ගැහුවොත් පනිනවා. මැග්නට් එක ගැහුවොත් ගිනි පුළඟුවක් පනිනවා. ස්විච් එක දැම්මොත් පනිනවා. එහෙනම් ඒකට කලින් අර එතන ගින්නක් ඇවිලෙන්න තියෙන සාධකය ගැන පොඩ්ඩක් සෝදිසිමත් වුණොත් ඔන්න ඕක තමයි සතිමා කියන්නේ. මේ සතිපට්ඨානයේ තියෙන ඔන්නෝම එකක්. සම්පූර්ණ ප්‍රායෝගික වැඩක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් සෝදිසිමත් වෙන්න සම්පජානකාරී. දැන් මං ගිනි පුළඟුව නිකුත් කරන්න යන්නේ. ගිනි කූර ගහන්න යන්නේ. ලයිටර් එක ගහන්න යන්නේ. එහෙම නැත්නම් මැග්නට් එක ගහන්න යන්නේ. ස්විච් එක දාන්න යන්නේ. ඔය ඕනම අවස්ථාවක් ගිනි පුළඟුවක් පිට වෙන වෙලාවක්. හැබැයි ඒකට ආහාරයක් තිබ්බොත්, ඉන්ධනයක් තිබ්බොත් ආසන්නේ අපි දන්නවා ඇවිලෙන. හැබැයි අපි මේ ගිනි පුළඟුව ගහන්නේ ගින්දරක් අවුලව ගන්නම තමයි. ස්විච් එක දාන්නේ ලයිට් එකකට. අනිත් තුන මැග්නට් එක හෝ ලයිටර් එක හෝ ගිනි පෙට්ටිය ගහන්නේ ගින්නක් අවුලව ගන්න. ඒක අපිට අවශ්‍යයි. හැබැයි මේක හානි කර නොවන විදිහට අවුලව ගන්න අපි දක්ෂ වෙන්න පුළුවන් වෙන්න ඕන නේද? නේ? කතා බහ නොකර බෑනේ. කතා කරන්න ඕන. හැබැයි කතාව ගැන සෝදිසිමත් වුණොත් කතා බහේ ඇති වෙන දුක්ඛය ඇති නොවෙන්න වග බලා ගන්න පුළුවන්. එතකොට අන්න ඒකයි මේ පහතබ්බං දුක්ඛ සමුදයං පහතබ්බං කියන්නේ මේ දුක ඇති වෙන්න හේතුව දන්නව දැනටම. අන්න ඒක ගැන සෝදිසිමත් වෙන්න. ඒක ගැන සෝදිසිමත් වෙන්න කියන එක. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් සමුදය සත්‍යයේදී අපිට උගන්වන්නේ සතිපට්ඨාන භාවනා ක්‍රමය තුල. සිහිනුවන වීර්ය කියන මේ ගුණාංග තුන යොදන්නේ අර ගිනි අවුලුවන් නැතුව ඉන්න නෙමෙයි, මැග්නට් එක නොකර ඉන්න නෙමෙයි. ඒකයි. ඉතින් ඊට කලින් අපිට පුළුවන්කම තියෙනවා පොඩ්ඩක් සෝදිසිමත් වෙන්න. මේක ලීක් එකක් තියනවාද? නේ? ඒකට නොයෙක් ක්‍රමවේද තියෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට බාහිරට ඔවයි අපි දෝෂ පවරන ස්වභාවයක් තියෙන, බාහිර අයගේ දෝෂක් තියෙනවා. ඉතින් අපි වචනේ කියලා සමහර වෙලාවට කියනවා මේ ඉතින් ඕකට ඔච්චර කලබල වෙන්න දෙයක්, ඔච්චර කේන්ති ගන්න දෙයක්ද
කියලා අපි අර බාහිරට දෝෂේ පවරන හුඟක් වෙලාවට. ගෑස් පිපිරීමේදී ඉතින් කම්පැනි එකට ආණ්ඩුවට ලේසියෙන් දොස් කියන්න පුළුවන්. ඒක ලේසි ක්‍රමේනේ. අර සිංහල කතන්දරයක් තියෙනවා කැකිල්ලේ රජුරුවන්ගේ නඩුව කියලා එකක්. මම ඕක කලිනුත් කියලා ඇති. ඒක හැම තැනම තියෙන්නේ පුද්ගලයාගේ දෝෂේ, අභ්‍යන්තර දෝෂේ තියෙන්නේ. එයා සිහිනවන වීරිය තියලා නැහැ. කලේ කට ඇද උනේ. එයා කියන්නෙම මේ කලේ කට ඇද උනේ මෙතනින් ගියේ කෙනා නිසා කියලා. මෙතනින් ගිය කාන්තාව නිසා කියලා කියයි. කුඹල්කාරයා අහනවා මොකද මේ කලේ කට ඇදුනේ? කලේ කට ඇදවීම මෙතන එක හේතුවක්. මේ ප්‍රශ්නේ. තියා කියන්නෙම නෑ මෙතන මේ කලේ කට ඇදුනේ මෙතනින් මෙයා ගිය නිසා. මේක මගේ වැරද්දක් නෙවෙයිමයි කියලා කියයි. ඉතින් ඔය ඒ කතාව කැකිල්ලේ රජුරුවන්ගේ නඩුව කියලා ඔකට කියන්නේ සිංහල. ඉතින් ඔය අපි ගැන සතිමත් නොවීම, සෝදිසිමත් නොවීම, අපි අපේ වීරියවන්ත භාවයේ අතහැරීම නිසා දුක්ඛය පැන නැගුණා. නමුත් අපි ඒක අපේ සතිමත් භාවයේ නොවේ, අපේ සෝදිසිමත් භාවයේ නොවේ, අපේ තියෙන මන්දගාමි වීරිය අඩුකම නෙවෙයි මේක බාහිරේ හේතුවක් කියලා පෙන්වන්නමයි හැමතිස්සෙම අපි උත්සාහ කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නෑ. ඔබ ගැන සෝදිසිමත් වෙන්න. මෙතන මේ දුක්ඛයට හේතුව තියෙන්නේ ඔබ තුල. බාහිර සාධක තියෙනවා. බාහිරින් ගෑස් ලීක් එකක් තියෙනවා. ගිනි පුළඟ. නමුත් ඔබනේ මේක ඔබේ අවශ්‍යතාවයට අවුලවන්න යන්නේ. ඉතින් එතෙන්දි සෝදිසිමත් වෙන්න. සතිමත් වෙන්න. කායික ක්‍රියාවේ යෙදෙනකොට අපි කායික ක්‍රියාවක් කරන්න අවශ්‍යයි. ඒක ගැන සතිමත් වෙන්න, සෝදිසිමත් වෙන්න. වචන භාවිතා නොකර බෑ. කතා කරන්න ඕන අනිත් පැත්තට. සතිමත් වෙන්න, සෝදිසිමත් වෙන්න. ඒක මේ කියන්නේ. ඉතින් මම ඔය සීලේ පැත්තෙන් කතා කරා. ඊට පස්සේ ඊටත් ගැඹුරට ගිහිල්ලා බලපුවාම අපි නාම රූප වශයෙන් හෝ සත්ව පුද්ගල වශයෙන් හෝ අපිට විශේෂයෙන් සත්ව පුද්ගල වශයෙන් අපිට කතා බහ කරන්න වෙනවා. ක්‍රියා කරන්න වෙනවා. ඒව නොකර බෑ. හැබැයි පරිස්සම් වෙන්න ඕන. සෝදිසිමත් වෙන්න ඕන. සම්පජානකාරී සතිමා ඒ ගැටලුව ඇති නොවෙන්න පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න ඕන. ඒ සාධක එක්ක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න යන්න එපා කියලා. අනිශ්චිත වෙන්න කියලා කියන්නේ. අනිශ්චිත වෙන්න. ඉතින් ඒ සාධක තියෙනවා. ඒවට අදාළ දේවල් අපි තුලත් තියෙනවා, බාහිරෙත් තියෙනවා. ඉතින් නොහොම දෙයක් සමුදය සත්‍යයේදී කියන්නේ. ඉතින් ඕවා විස්තර කරන විස්තර අපේ සම්ප්‍රදායේ තියෙනවා, අපි ඒව අහලත් තියෙනවා. මේ පැත්තට මම භාවනාවේදී වැඩි යන්නේ. භාවනාවේදී අපි සතිපට්ඨාන භාවනාවේදී පෙරටු කරගෙන තියෙන්නේ, මූලික කරගෙන තියෙන්නේ මේ ගුණාංග 3. මේ ගුණාංග 3මයි අපි නිතරම පවත්ව ගන්න. සතිමා, සම්පජානෝ, ආතාප. අවදිමත් බව, සෝදිසිමත් බව, වීරියවන්ත බව. ඉතින් එතනින් පුළුවන් අපිට අර සමුදය නැත්තම් හේතුව, දුක හට ගන්නවන හේතුව වළක්වලා තියන්න. වළක්වන්න පුළුවන්. දැනට මේ හේතුව උද්ගත වෙලා නම් ඒක බැහැර කරන්න පුළුවන්. මතුවට මේ හේතුව ඇතිවීම වළක්වන්න පුළුවන්. ඔය වගේ දෙයක් පහාන කියලා කියන්නේ. දුක්ඛ සමුදයං පහතබ්බං. පහාන කියලා කියන්නේ මේ වගේ තත්ත්වයක්. මේ වගේ ස්වභාවයක්. ඉතින් අපේ ජීවිතේ පැත්තට හැරෙන්න ඕන දැන්. දැන් මේ කමඨහන් අපි තේරුම් ගන්න කමඨහන් කතා කරන්නේ අපේ ප්‍රායෝගික ජීවිතේ දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. ඉක්මවා යන්න. ශෝක පරිදේව සමතික්‍රමණය කරන්න. ඉතින් අපිට සමුදය සත්‍යයේදී ඔය දුක්ඛ දෝමනස්ස කොහොමද නිර්මාණය වෙන්නේ, ශෝක පරිදේව කොහොමද ඉස්මතු වෙන්නේ කියලා දැන් අපි දන්නවා. ඒ ගැන ඥානයක් අපිට තියෙනවා. අපි සැලකිලිමත් වෙමු, සතිමත් වෙමු, වීර්යවන්ත වෙමු. අන්න ඒවා වළක්ව ගන්න. නිතරම මෙහෙමයි තියෙන්නේ. ඉතින් අපි දන්නවා නම් මේකෙන් මේක වෙනවා, මේකෙන් මේක වෙනවා, මේකේ දනීය తত্ত্বය ඇති වෙනවා කියලා අපි එහෙම සංවර වෙමු. ඇත්තටම
සමුදය සත්‍යයේ තියෙන්නේ සංවර වීම. ගැඹුරින් බලපුවා. දුක නිර්මාණය කරන හේතුව ඒ හේතුවට දායක නොවී ඉන්නවා. එහෙම දෙයක් තියෙනවා. පහානය කියන එක ගැඹුරින් බලපුවම අපි දුක නිර්මාණය කරන හේතුවට දායක නොවී ඉන්නවා. මේ හේතුකාරකය නොවී ඉන්නවා. ඒක එහෙම දෙයක්. ඉතින් සමහර විට හේතුව තුන් පැත්තකින් අපිට දකින්න පුළුවන්. එකක් අපේ සීලය සම්බන්ධ කාරණයක් වෙන්න පුළුවන්. සීලය ගැන නොසලකා හැරීමෙන් ඉස්මතු වෙච්ච දුක්ඛයක් වෙන්න පුළුවන් මේ. දුෂ්කරතාවයක් වෙන්න පුළුවන්. ඒව තමයි වැඩිපුර තියෙන්නේ. අපිට පුළුවන්කම තියෙනවා ඒක ගැන සෝදිසිමත් වෙන්න. සෝදිසිමත් වෙලා ඒකෙන් බැහැර වෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක්කෙනාගේ ආචාර ධර්මීය ගැටලුව පිළිබඳව උපේක්ෂා වෙන්න පුළුවන්. එහෙම. ඊළඟට සමාධියේ අඩාලකම නිසා අපේ කලබල ගතිය, නොසන්සුන් ගතිය, අපරිසිද්ධ සිතුවිලි නිසා දුක ජනනය වෙනවා. එතෙන්දිත් අපිට පුළුවන් අපේ පැත්ත සකස් කරගන්න, අපි ටිකක් සංසුන් වෙන්න. සමාධිමත් වෙන්න පුළුවන්. අපරිසිද්ධ සිතුවිලි අයින් කරගන්න පුළුවන්, මැඩ ගන්න පුළුවන්, පාලනය කරගන්න පුළුවන්. එතකොට එතනත් දුකට හේතු වෙන කාරණේ අපි ප්‍රහාණය කරලා තියෙනවා. අසමාහිත බව නම්, දුස්සීල බව නම්, අසමාහිත බව නම්. ඊළඟට දුප්පඤ්ඤ බව නම් ඒකත් අපිට බැහැර කරගන්න පුළුවන්. අපේ ප්‍රඥාන්විත භවයේ අඩුකමකින් මේක වෙනවා නම්, මේ දුක ජනනය වෙනවා නම්, හුඟක් වෙලාවට එහෙම දේවල් තියෙන ජීවිතේ. ප්‍රඥාන්විත නැහැ. හරි මෝඩ විදියට වැඩ කරන්නේ. ඉතින් ආපහු ඒ දුක ඇති වෙනවා. Taman විතරක් නෙවෙයි අනිත් අයත්. ඒක නිසා ප්‍රඥාව වැඩි කරගන්න පුළුවන්. ඒ ඔක්කොම අපේ පැත්තේ වැඩ. සීලය දියුණු කරගන්න එක, සමාධිය වඩා ගන්න එක, ප්‍රඥාව දියුණු කරගන්න එක. ඉතින් ඒ තුලින් අර සමුදය, දුක්ඛ සමුදය, දුක නිර්මාණය කරන කාර්යය, ඒ සාධකයේ හේතුව බැහැර කරන්න පුළුවන්. ඔහොමයි සමුදය සත්‍යය ගැන අපි සතිමත් වෙන්නේ. ආතාපි සම්පජානෝ සතිමත්. අනිශ්චිතෝ විහෙරති. ඔය කියන ගුණාංග සතිපට්ඨාන භාවනා ක්‍රමයේ හිම. හොඳයි, අපි සමුදය සත්‍ය පිළිබඳව උපමනයි අදට කතා බහ කරන්නේ. ඔය කමටහන ඇත්තටම හේතු විස්තර කරනවා නෙවෙයි, ඒවා අයිති වෙන්නේ බණට. මේ අපේ යන්නේ භාවනාව. අපි හේතු දන්නවා දැන් ඇත්තටම. දුකට හේතු දන්නවා. මම හිතන්නේ අපේ මේ ඉන්න ධම්සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයෝ ඒව විස්තර කරන්න ඕනේ. දැනට අපේ තියෙන අඩුපාඩුව අපි මේ හේතුව ගැන සෝදිසිමත් නැහැ. අවදිමත් නැහැ, සෝදිසිමත්. සමහර විට ඒක වළක්වන්න උත්සාහවන්තකම නැහැ. මේ ආතාපි ගුණේ අඩුයි අපි. ඉතින් ඔය තුන පවත්වා ගැනීම තමයි සතිපට්ඨාන භාවනා ක්‍රමේ කරන්නේ. ඒ සඳහා අපි උත්සාහ කරමු. එතකොට ඔය දුක්ඛ නිරෝධය කියන තුන්වෙනි ඊළඟ පියවරට අපිට එන්න පුළුවන්. හේතුව බැහැර කිරීමෙන් නිරෝධයට එනවා. ඉතින් නිරෝධය ගැන අපි ධර්ම සාකච්ඡාවේදී නම් ගොඩක් කතා කරලා තියෙනවා. අපි භාවනාවට ගන්නෙ කොහොමද කියලා ඊළඟ අවස්ථාවකදී බලමු. හොඳයි. මේ සමුදය අද කතා කරේ. ඒ ගැන මොන හරි අපිට සාකච්ඡා කරන්න තියෙන දේවල් තියෙනවා නම්, ඒ වගේම එකතු කරන්න යමක් තියෙනවා නම් අපි ඒ සඳහා කාලය ගනිමු මෙතෙන් සිට. ඇහෙනවා. මම බණිතදී අහුවා ආනාපාන සති භාවනාවේදී මේ ආස්වාදය කරනකොට අර ඒකේ හොඳට සමාධිගත වෙන වෙලාවක වර්ණ ගන්ධ රස ඕජාවල ශක්තිය දැනෙනවා, අර්ධ ශක්තියක් දැනෙනවා කියලා. මට මේකේ තරම් පැහැදිලි වෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ. ඒක පිළිගන්න බාර ගන්න ඕනේද? ඒක මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි හාමුදුරුවනේ. අර දෙවනෝ කියව මොන ශක්තියද? කර්ම ශක්තිය. කර්ම ශක්තිය. කර්ම ශක්තිය. ඒකේ දේශනාවේ මොන අර්ථයෙන් කිව්වද කියලා මට කියන්නම. අර මුල් කාරණේ ඉතින් අපිට මේ දැන්
ආනාපාන සතියේදී අපි ඇත්තටම භෞතික දෙයකට තමයි මේ අවධානය යොමු වෙලා තියෙන්නේ. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් භෞතිකයි. වායෝ ධාතුව තමයි ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. ස්පර්ශ වශයෙන් දැනෙන්නේ වායෝ ධාතුවනේ. ඒතකොට එතන අර පඨවි ආපෝ වායෝ විශේෂයෙන් ඒවයි ගති ලක්ෂණ වැටහෙනවා කොහොමදත් අපිට. භෞතික ගති ලක්ෂණ ටික වැටහෙනවා. කර්ම ශක්තිය කියන එක ගැන මට එතන හිතා ගන්න අමාරුයි මොන අර්ථයෙන් ඒ දේශකයා කිව්වද කියලා. ඒ සමහර විට එතන ක්‍රියාත්මක වීමකුත් හැබැයි නැහැ. අපේ මේ එතන පූර්ණ අවදිමත් භාවයක් විතරයි ඇත්තටම ආනාපාන සතියේ තියෙන්නේ. කර්ම ශක්තිය ඒක මට හිතා ගන්න ටිකක් අමාරු කාරණයක්. අපි කර්ම ශක්තිය කියන එක වෙනම ගත්තොත් ඉතින් අපි සචේතනිකව යමක් කිරීමයි බුදුදහමේ කර්ම කියලා කියන්නේ. කර්ම කියන වචනේ අදහස සාමාන්‍යයෙන් ක්‍රියාව අචේතනිකවත් කෙරෙනවා. සමහර විට එතන අර අචේතනික ක්‍රියාව දැනෙනවා කියන අර්ථය ගත්තද දන්නේ නැහැ. අපි එතන ඇත්තටම ආනාපාන සතියේදී සචේතනිකව මොකොත් කරන්නේ කරන්නම යන්නේ නැහැ අපි. නමුත් අර අචේතනික ක්‍රියාව අචේතනිකව සිදුවෙන දේ ප්‍රකට වෙනවයි කියන අර්ථයෙන් කිව්වද දන්නේ නැහැ. සමහරට එහෙම වෙන්න පුළුවන්. අචේතනික වර්ණ ගන්ධ රස ඕජා කියන එකක් දැනෙනවද අපිට? වර්ණ ගන්ධ රස ගන්ධය සමහර වෙලාවට ආනාපාන සතියේ ඉන්නකොට දැනෙන්න පුළුවන්. මොකද ආස්වාස ප්‍රස්වාසයේට ආස්වාස වායුවට කිසියම් ගන්ධයක් මිශ්‍ර වෙලා තිබුණොත් අපි හිතමු අපි භාවනා කරන තැන හඳුන් කූරක් දැල්වල තියෙනවා කියලා. එතකොට අපි ආස්වාසයේදී ඔය හඳුන් කූරේ තියෙන ගන්ධයත් ආස්වාස වායුව එක්ක ඇතුල් වෙනවා. ඒ වෙලාවේ සමහර වෙලාවට අපිට ගන්ධයක් දැනෙන්න පුළුවන්. ඒක සතියෙන් ඉන්න නිසා ආස්වාසයට අමතරව ගන්ධයක් දැනෙන්න පුළුවන්. හැබැයි වර්ණයක් රසයක් කියන එකක් ඒ දෙක එච්චර අදාළ නැහැ. ඕජෝ කියන්නේ හුඟක් වෙලාවට මේ ශක්තිය නිකන් ගුණය කියන අදහස ඕජෝ කියන්නේ. ඒක දැනෙන්න පුළුවන්. මොකද දැන් සීතල දැනුනොත් ආස්වාස වායුව සීතලට දැනෙනවා නම් එතන වායෝ ධාතුවේ කිසියම් ගුණයක් නේ. ඊළඟට ප්‍රස්වාස වායුව ප්‍රස්වාස වාතයේ රස්නෙට දැනෙනවා නම් උණුසුම්ව දැනෙනවා නම් එතකොට ඒ වායෝ ධාතුවේ ගුණයක්. ඒ අර්ථයෙන් ඒක ගන්න පුළුවන්. ගන්ධය සහ ඕජෝ දෙක දැනෙන්න පුළුවන්. ඒක හරි. ඒක හරි. නමුත් රසය සහ වර්ණය කියලා දෙයක් වායෝ ධාතුව සම්බන්ධයෙන් අදාළ වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් දැන් මම වහන්සේට මේ ඉස්සරහ කතා කරලා තියෙනවා මේ ගැන. දැන් ස්වාමීන් වහන්සේ අභිඥා පරිඥා தත්ත්වයට පත් වුණාම ස්වාමීන් වහන්සේ අනාත්ම භාවයම අත්දකින්නවනේ. ඔව්. එනන් අනුනවලදී එතකොට ස්වාමීන් වහන්සේ එතනදී අනිච්ඡාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජිත්වා නිරුද්ධಂತಿ හේතං උපසමෝසුකෝ කියනකොට එතන එන උප්පාද වය භාවයනේ අපි දකින්නේ. උපජිත්වා නිරුද්ධಂತಿ එතනම උප්පාද වය භාවය දකිනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනා වේදි කියලා කියනවානේ. සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සමුදය වය ධම්මානුපස්සී විහෙරති කියලා. එතනත් ඒ නිරෝධයක්නේ කියන්නේ පාද වය භාවය. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අර අපේ පසුගිය දේශනාවේදී නිරෝධය සම්බන්ධයෙන් කතා කරානේ. එතකොට ඒ ටික පොඩ්ඩක් තේරුම් කරලා දුන්නොත් මම හිතනවා කාටත් උදව්වක් වෙයි කියලා. ඔව් දැන් ඒ ස්ථානයේ තියෙන නිරෝධ භාව. දැන් උපාද වය කියන එක සමුදය වය කියලත් ඔය ස්වභාවික සංසිද්ධිය බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. සමහර තැන්වල
උප්පාද වය ධම්මිනෝ කියලා උප්පාද සහ වය කියලා සමහර තැන්වල සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා සමුදය වය කියලා කියන. එතකොට වය කියන වචනේ තමයි දෙපළමේ දීලා තියෙන්නේ. එක තැනක උප්පාද එක තැනක සමුදය. ජාති කියන වචනේත් යෙදලා තියෙනවා හට ගැනීම කියන එකට. හට ගැනීම කියන එකට තමයි පర్యాయ පද කීපයක් යෙදලා තියෙන්නේ. ජාති යෙදලා තියෙනවා, උප්පාදේ යෙදලා තියෙනවා, සමුදය යෙදලා තියෙනවා. හට ගැනීම. එතකොට වචන තුනෙන්ම අදහස් කරන්නේ එකම දෙයක්. ඒ කියන්නේ නාම ධර්මයක් හෝ රූප ධර්මයක හට ගැනීම, ආරම්භය කියන එකයි. ඉතින් ඒක අපි දකින්නේ ඊට අදාළ හේතු යෙදුනම ඒක හට ගන්න, ඇරඹෙනවා, පටන් ගන්නවා, උපදිනවා කියලා ওই වචන අපි කීපයක්ම යොදනවා සිංහල ව්‍යවහාරයේ. උපදිනවා, ආරම්භ වෙනවා, පටන් ගන්නවා කියලා ඔහොම අපි ওই වචනේ යොදලා තියෙනවා. ඒකට උප්පාද එහෙමයි. සමුදය, උප්පාද, ජාති. ඊළඟට ඔකේ අනිත් පැත්ත සබාධමමයි. හටගත්ත දේ ඒකේ නිමාවකුත් තියෙනවා. කෙලවර වීමක්, අවසන් වීමක් තියෙනවා. ඒකට වය යෙදෙනවා. ඒක ධර්මතාවයක්, ස්වභාවයක්. හටගත්ත දේ හේතු ඇතුවනේ හටගන්නේ. ඊළඟට පවතින්නේ හේතු ඇතුව, පවතින හේතු නැති වුණ ගමන් ඒක වය වෙනවා, නිමා වෙනවා. ඒකයි තියෙන්නේ. එතකොට ඔය වය කියන එකට නිරෝධ කියන වචනේත් යෙදලා තියෙනවා. හැබැයි මරණ කියන වචනේත් යෙදලා තියෙනවා. දැන් මරණ කිව්වම අපි ජාති මරණ කියන දෙක එක තැන යෙදලා තියෙනවා. හට ගැනීම සහ නිමාව කියන අර්ථයෙන් ඇත්තටම යෙදලා තියෙනවා. මරණ කියන වචනේ පටු වෙලා තියෙනවා කාලයක් යද්දී. ඒක අපි අර ජීවිතේ කෙලවර වීම කියන එකට විශේෂයෙන් යොදන්න පුරුදු වෙලා තියෙනවා. මරණ කියන එක. එතකොට නමුත් මරණ කියන එක මුල් බුදු සමයේ අර වය කියන අර්ථයෙන් යෙදিলা තියෙනවා. යම් කිසි දෙයක නිශ්චිත නිමාව කියන අදහස. මරණ. එතකොට ඔය සමුදය වය, උප්පාද වය, ජාති මරණ කියන මේ දේ ධර්මතාවක්. හේතුඵල ධර්මතාවක්. සබහා දහමට අයිති දෙයක්. ඔය අතර මේ නිරෝධ කියන වචනේට විශේෂ අර්ථයක් හම්බ වෙලා තියෙනවා අපේ ධර්මයේ. ඒ විශේෂ අර්ථය ලැබෙන්නේ චතුසත්‍ය ඇතුලේ. චතුසත්‍ය ඇතුලේ නිරෝධං අරිය සත්‍යං කියලා එකක් දක්වලා තියෙනවා. එතෙන්ට එනකොට අදහස් කරන්නේ දුක ඇති වෙන හේතුව පිළිබඳව අපි අනුගමනය කරන එක්තරා පිළිවෙලක්. අපි ධර්ම සාකච්ඡාවේදී ඔබ කතා කළා නිරෝධ කියන එක. එතකොට ඒ නිරෝධ කියන එක ඇත්තටම අර ස්වභාවිකව සමුදය වය, සමුදය නිරෝධ, ජාති මරණ කියන එකට වඩා නිරෝධයේදී අදහස් කරන්නේ දුක්ඛ නිරෝධං කියන එක. ඒ කියන්නේ මේ සංඛාර දුක්ඛය ඇති කිරීමට හේතු වෙන සාධක වළක්වාලීම. දැන් අපි මේ අද කතා කරන්නේ සමුදය ගැන, හට ගන්නවන දුක හට ගන්නවන හේතුව ගැන සෝදිසිමත් බව පවත්වා ගැනීම කියලා සතිපට්ඨාන භාවනා ක්‍රමයේ යටතේ. එතකොට නිරෝධයටපත් වෙන්නේ අන්නේ සෝදිසිමත් බව තියාගෙන කටයුතු කිරීමෙන් අපි අර දුක ඇති කරන සංඛාර දුක්ඛය ඇති කරන හේතු වළක්වලා තියෙන්නේ. ඒක පැත්තකින් සීලයෙන්, අනිත් පැත්තෙන් ප්‍රඥාවෙන්. ඔය දෙකෙන් තමයි අපි සංඛාර දුක්ඛය ඇති වෙන හේතු වළක්වන්නේ. ඊළඟට අර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන දේවල් පිළිබඳව උපේක්ෂා වීම. නිරෝධයේ තියෙනවා. ඒව ඇති වෙනවා ස්වභාවික සංසිද්ධිය අනුව ඒ දේ සිද්ධ වෙනවා. නමුත් උපේක්ෂයි. එතකොට එහෙම දෙයක් ඔය නිරෝධයේ තියෙනවා. අපි මේ කතා කරන්නේ නිරෝධ සත්‍යයේ කියන නිරෝධය පිළිබඳ. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියන එකයි. එතන තියෙන්නේ බොහොම සබුද්ධික වැඩපිළිවෙල. මොනවා හරි දෙයක්
නැති කරනවා, අවසන් කරනවා, නිමා කරනවා කියනවට වඩා ගැඹුරු දෙයක්. නිරෝධ සත්‍යය අපි කියන නිරෝධය. දුක හටගන්නවන හේතුව වළක්වා ලීම. අනිත් පැත්තෙන් අපේ සීමාවෙන් එහා තියෙන දුෂ්කරතාවයේ පිළිබඳව අපි උපේක්ෂා වීම. ඒක නිසායි අපි එතන අනිශ්චිත කියන වචනයට හුඟක් ප්‍රමුඛතාවයක් දෙන්නේ. ඉතින් ඔන්න ඔහොම දෙයක් උතනින් අදහස් කරන්නේ. නිරෝධං කියන තැන. ඉතින් ඔය දෙක අපි වෙන වෙනම තේරුම් ගන්න ඕන. ජාති, මරණ, උප්පාද, වය, සමුදය, වය කියන කාරණාවලදී අදහස් කරලා තියෙන්නේ යම් කිසි දෙයක ස්වභාවික හට ගැනීම, ස්වභාවික පැවැත්ම සහ ස්වභාවික නිමාව කියන. නමුත් තුන්වෙනි ආර්ය සත්‍යයට ආපුවාම දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියන තැන අදහස් කරන්නේ ඒක නෙමෙයි. විශේෂයෙන් සංඛාර දුක්ඛය හටගන්වන හේතුව වළක්වාලීම. වළක්වාගෙන සිටීම. නිරෝධයටපත් වෙලා ඉන්නවා. අපි ඒක අර ලොකු අවබෝධයකින්, සිහියකින්, වීර්යයකින් කරන වැඩක්. නිරෝධයටපත් වී සිටීම. එහෙම දෙයක් ඔතන අදහස් කරන්නේ. ඒක කොහොමද තවදුරටත් ඒකේ පැහැදිලි කරගත යුතු දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මට හොඳටම තේරෙනවා දුක්ඛ සත්‍යය කියනකොට ස්වාමීන් වහන්සේ එතන අපිට දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට ව්‍යාසන සිද්ධ වෙන්න පුළුවන්. ගංගාතුර වගේ ලොකු ව්‍යාසන සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි ඒවා ස්වභාව ධර්මයක් ලෙස අරගෙන අපේ වට අකම්පිත ඉන්නවා. කම්පා නොවන සිතක් හදාගෙන අනිශ්චිතව ජීවත් වීම තමයි එතන නිරෝධය කියන්නේ. ඔව් හරි. අන්න එතන ඒ ප්‍රඥාවෙන් තමයි නිරෝධය ගොඩනැගිලා තියෙන්නේ. අර දේ ගැඹුරින් අවබෝධ කර ගැනීම තුළ තමයි මේ අකම්පිත සිත ගොඩනැගිලා තියෙන්නේ. එතන නිරෝධය ඒක ධර්මතාවයන්ට අකම්පිතව ඉන්නවා. ඔව්. ඒක අර එතෙන් එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ අර ඒ ධර්මතාව අවබෝධ කරගත්ත නිසානේ. මේ ලාභ කියන එක හේතුඵල ධර්මානුකූලව සමහර වෙලාවට ලැබෙනවා, අලාභත් වෙනවා. යසායස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක් මේ වගේ දේවල් හේතුඵල ධර්මානුකූලව විතක ඇති වෙනවා, විතක නැති වෙනවා, පවතිනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියන එක ප්‍රඥාවෙන් තේරුම් අරන් තියෙනවා. තේරුම් අරන් ඉන්න කෙනාට ඒ ධර්මතාවය, ඒ කියන්නේ අෂ්ටලෝක ධර්මතා ක්‍රියාත්මක වෙනකොට, ඒවා අත්දකින්නකොට, අත්දකින්න ලැබුණම අත්විඳින වෙලාවේ අර හිත නිරෝධයේ තියෙන්නේ නේද? කොහොමද මේ සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි අවසරයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ මම අහන ප්‍රශ්නෙට උත්තර නම් මේ දැන් ලැබුණා වගේ මට දැනෙනවා. මම ඒත් අහන්නම්. ස්වාමීන් වහන්සේ මගේ අත්දැකීම පසුගිය දිනවල මට ඇති වූ අසනීපයක් හේතුවෙන් වැටහුනේ වෙනස් වීම නැමැති විපරිණාම දුක්ඛය හේතු කොටගෙන දුක්ඛය හෙවත් ගත පෙළුණා. ඒ හේතුවෙන්ම එය සංඛාර දුක්ඛයට හෙවත් මනසත් පෙළුණා. එසේ වන්ට හේතු උනේ මා තුළ ඇති මමත්වයේ නිසාද? ජීවිතයේ එවැනි දේවලදී සියල්ල ධර්මතාවයට ගලපමින් එවැනි දේවලට අනිශ්චිත වෙන හැටි පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි. එතනදී මා දැක්කේ මා තුළ ඇති මමත්වයේම නේද කියලා. අපි එතනදී ගත පෙළෙනවට වඩා සිතමයි පෙළෙන්නේ. අපි ගත පෙළෙනටත් වඩා එක සංකල්පවල හිර වෙලා මේ සංඛාර දුක්ඛය කියන එක නැగి එන හැටි දැක්කා. ඉතින් අන්න එතනදී කොහොමද පැහැදිලි කරලා දෙනවනේ? ඔව් දැන් ඔතන ඔබතුමී ඒක දැන් ශාරීරික අසනීපයක් ඇති වුණා. එතකොට ඒක ධර්මතාවයක් හැටියට හේතුඵල ධර්මතාවයක් හැටියට දැකගත්තා නම් එතන ගැටලුවක් නැහැ. මම අසනීප වුණා. ඔව්. ඊළඟට ඒකෙන් කායික වශයෙන් ඇති කරපු අර දුක්ඛය කියලා ඔබතුමී ඒක හරියට අර්ථකථනය කළා. ඒක ස්වභාවිකයි නේ. අර
ලෙඩවීම නිසා ඇති වෙන කායික වේදනා, කායික අපහසුතාවයේ කැක්කුම් කියලා අපි කියනවා. ඒ වගේ තත්ත්වයක් පැන නැගුණා. එතකොට ඒක මනසට දැනෙනවා. ඒක මනසට තමයි අතරම දැනෙන්නේ. එතකොට මානසික වශයෙන් ඒක එක්තරා විදිහක මනසට දැනෙනවා. දුක් වේදනා කියලා අපි ඒකට කියනවා. නමුත් ඔය සංසිද්ධිය අලලා අපිට වෙනත් සංකාර දුක්ඛ සකස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙම ඒ සංකාර දුක් ඇති කරගන්න හේතුත් හැබැයි උතන තියෙනවා. අපේ වැඩ පහු වෙනවා. වෙනත් දේවල් වලට බාධා වෙනවා. අපිට ඒ වගේ දේවලුත් තියෙනවා. නමුත් අපි මේ පවතින తত্ত্বය, දැනට පවතින රෝගී తত্ত্বය, එකෙන් ඇති කරන වේදනා කැක්කුම්, ඒක මනසට බලපාලා තියෙන ආකාරය, ඔය ටික අපිට අවබෝධ කරගන්න නැත්නම් ওই ටික ගැන සතිමත් නම් ওই ටික තිබ්බා කියලා අපිට සංකාර දුක්ඛයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මොතන දුක්ඛේ තියෙනවනේ. තියෙනවා. ඔව් ඒ ටික තියෙනවා. එතකොට ඒ දුක්ඛේ ස්වභාවිකයි කියලා අපි පිළිගන්නවා. ඒක හරියට අර මම නිදර්ශනයෙන් කිව්ව ගෑස් ලීක් එකක් සහ ගිනි පුළඟුවක් වගේ මේ දෙක අපි හිතමු ස්වභාවිකයි. හැබැයි ඒකෙන් ඇවිලීමකට යන්න නැතුව අපිට තියාගන්න පුළුවන්. ඔතන ලෙඩ වෙලා තියෙන එකත් ඇත්ත, ඊළඟට වේදනා කැක්කුම් ශරීරයේ තියෙන එකත් ඇත්ත. ඒව නිසා වැඩ අතපසු වෙලා අනිත් අයගේ අපි බාරගත්ත වැඩ කරලා දෙන්න බැරි වෙලා, ඊළඟට gedara dore වැඩ අතපසු වෙලා ඒව අපිලිවෙල වෙලා අවිධිමත් වෙලා තියෙන්නත් පුළුවන්. එහෙම හුඟක් දේවල් ඔය හරහා වෙනවනේ. ලෙඩ වුණා යුතුයකම් වගකීම් මග හැරෙනවා. ඔය වගේ හුඟක් දේවල් සිද්ධ වෙනවා. එතකොට ඔය ඔක්කොම ටික අපි හේතුඵල ධර්මතාවයක් හැටියට දැකගත්තොත් අපිට අලුතෙන් සංකාර දුක්ඛයක් නිර්මාණය කරගන්න. ඒ කියන්නේ කොටින්ම කිව්වොත්, සරලව කිව්වොත් ඔය සංසිද්ධි ටික මත පදනම් වෙලා ක්ලේශයන් කිසිවක් උපද්ද ගන්න නැතුව ඉන්න පුළුවන් නේ. ඒක තමයි හුඟක් අපි සංකාර දුක්ඛය කියලා කියන්නේ. සංකාර කියන්නේ අවිජ්ජා පත්‍ය සංකාර. ඒ කියන්නේ ක්ලේශ තමයි. ඉතින් කෙලෙස් උපද්දා ගන්න නැතුව උතන ඉන්න පුළුවන් අපිට. ඔය සිද්ධි ටික දුක්ඛයට බාර දීලා ඒකට උපස්ථානයක් කරගෙන ඒකෙන් සුවපත් වෙනකන් අපිට සංඛාර දුක්ඛය ගොඩනගා ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි මට උතෙන්දී අලුතෙන් යමක් ඕක පැහැදිලි කිරීමක් කරනවා නම් කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි අපිට වෙනත් කතා බහ කළ යුතු දේ නැතිනම් අදට අපේ මේ කටයුතු නිමා කරන්න පුළුවන්. එතකොට පොඩි සාරාංශයක් අපි ඉදිරිපත් කරන්න කැමතියි. අපි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය පුරුදු පුහුණු කරගෙන යන්නේ. එහි ධම්මානුපස්සනාවට අපි එවිල්ලා තිබෙනවා. එහි චතුසත්‍ය කොටසේ සත්‍යපබ්බේ අපි මේ ඉන්නේ. එතකොට අද අපි අවධානය යොමුනේ සමුදය සත්‍ය පිළිබඳ. එතකොට මේ සංඛාර දුක්ඛය නැත්නම් අපි ඒවට කෙලෙස් කියලා කියමු. ඊටාම සරල භාෂාවෙන් ඇති වෙන්න හේතු ඕනතරම් අපේ වටපිටාවේ තියෙනවා. ඒකයි මම අර නිදර්ශනය ගත්තේ. මේ අපේ රටේ මේ දවස්වල සිද්ධ වෙන සිද්ධියක් නිදර්ශනයක් හැටියට ගත්තේ. එතකොට සංඛාර දුක් නැත්නම් කෙලෙස් ඇති වෙන්න හේතු ඕනතරම් තියෙනවා. අපි තුලත් තියෙනවා, වටපිටාවෙත් තියෙනවා. සමුදය, දුක්ඛ සමුදය. ඒක අපිට කෙටියෙන් අවිජ්ජා සහ තණ්හා කියලා කියන්න පුළුවන්. අනවබෝධයන් එක පැත්තකින්. අනිත් පැත්තෙන් අපේ මේ තණ්හා කිව්වම ඒකේ තියෙන හුඟක්ම මේ හැඟීම් තමයි. ආශාවන් කියලා කියන එකත් සුදුසු මදි. තණ්හාවට කැමැති අකමැතිභාවයේ ඇලෙන ගැටෙන ගතිය, රුචි අරුචිකම්, ওই වගේ දේවල්. ඕව හරියට ඉස්සරහට පනිනවා. ඒවා ඉතින් ස්වභාවිකයි. අපි ඒවා වැරදි කියලා එකපාරට නිගමනයකට එන්නේ අපේ කැමැත්ත, අපේ අකමැත්ත. කොහොම දෙයක් තියෙනවා. ඒක එක පැත්තකින් ඔය
හැඟීම් පැත්තේ තණ්හා පැත්තේ තියෙන ඒ වගේ දේවල් තියෙන රුචි අරුචිකම් මනාප අමනාප කැමැති අකමැති වීම ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒවා හරි ස්වභාවිකයි. ඒවා අපි පිළිගන්න ඕන මිනිස්යන්ගේ රුචි අරුචිකම් තියෙනවා. කැමැති අකමැති වීම තියෙනවා. හැබැයි ඒවා මේ සංඛාර දුක් බවට පත් කරගන්න නැතුව ඉන්න නම් මේ සමුදය කරගන්න නැතුව ඉන්න නම් අපි ලොකු අවදිමත් බවකින් ඉන්නවා. දැන් මට කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත මම ඉෂ්ට කරගන්නත් ඕනේ. ඉතින් එතෙන්දී අපි කොච්චර සෝදිසිමත් භාවයකින් අවදිමත් බවකින් වීරියවන්ත භාවයකින් අපි කටයුතු කරනවාද කියන එක මත අර කැමැත්ත සංඛාර දුක්ඛයක් බවට පත් කරගන්න නැතුව තියාගන්න පුළුවන්. ඊළඟට අකමැතිත් තියෙනවා අපේ. අකමැති කියන්නේ අපි කැමති නෑ ඒවට. ඒ වගේ ස්වභාවයන්ට, ඒ වගේ තත්ත්වයන්ට, ඒ වගේ ගතිගුණ වලට අපි කැමති නෑ. හැබැයි මේ අකමැති බව ස්වභාවික දෙයක් වුණත් ඒ අකමැති බව තුලින් මේ සංඛාර දුක්ඛයක් හටගන්න ඉඩ තියෙනවා. ඒක නිසා අකමැත්ත කියන එක ඔහොම සංසුන්ව තියාගන්න. ඒක ඉස්සරහට දාගෙන සංඛාර දුක්ඛයක් නැත්තම් අලුතෙන් මේ කෙලෙස් හට ගන්නවා ගැනීම කරන්න අවශ්‍ය නැහැ. අපි සීනුවණින් යුක්ත වුණොත් සතිපට්ඨානෙන් යුක්ත නම් අපිට මේ දේ කරන්න පුළුවන්. කැමැත්ත තිබුණත් අකමැත්ත තිබුණත් ඒ කැමැත්ත අකමැත්ත විසින් ප්‍රශ්න ගැටලු නිර්මාණය කරගන්න උවමනාවක් නැහැ. ඉතින්දී අපිට ප්‍රඥාවේ සහයෝගය හුඟක්ම වැදගත්. අවබෝධයෙන් යුක්ත බව, සැලසුම් කර ගැනීම, සංවිධානය කර ගැනීම වගේ දේවල් තියෙනවානේ. ওই වචන නිවන් මාර්ගයේදී හරි වැදගත් වචන. වැදගත් ක්‍රියාකාරකම්. දැන් යමක් සැලසුම් කරගත්තොත් සමහර වෙලාවට ඒකෙන් ඇති කරන දුක්ඛය ඇති නොවෙන්න පුළුවන්. සංවිධානය කරගත්තොත්, හොඳට ප්ලෑන් කරගත්තොත් නේ. දැන් අපි බලපුවම සීලේ තියෙන නිකන් එහෙම ලක්ෂණ තියෙනවා. දැන් සම්මා වාචා කියන මාර්ගාංගයට ගිහිල්ලා බලපුවම මේ කතා නොකර ඉඳීම නෙමෙයි. අනිත් පැත්තෙන් කිසිම සැලසුමක් නැතුව කතා කිරීමත් නෙමෙයි. ඒ වගේ ලක්ෂණයක් තියෙනවා. අපිට කයින් කරන වැඩකදී වුණත් අපි ඒක හරියට සැලසුම් කරගත්තොත්, ප්ලෑන් කරගත්තොත් ඒකින් ඇති වෙන දුක්ඛය, දෝමනස්සේ, ශෝක පරිදේවේ වළක්වන්න පුළුවන්. ඉතින් අන්න එහෙම දෙයක් ඇත්තටම. එතෙන්දී අපිට මේ සතිපට්ඨාන ක්‍රමයේ සෑහෙන උපකාරයක්. ඒ භාවනා ක්‍රමයේ තුල යනකොට අපිට පුළුවන්කම තියෙනවා සමුදය, දුක්ඛ සමුදය, දුකට හේතු වෙන කරුණු කාරණා කිසියම් ආකාරයකට සංවිධානය කරගන්න. බැහැර කරනවා නම් බැහැර කරනවා, දුරස් කරලා තියෙනවා නම් එහෙම කරනවා. ඒකින් අපි ඈත් වෙලා මෑත් වෙලා ඉන්නවා නම් එහෙමයි. ඔය සබ්බාසව සූත්‍රයේදී කියන්නේ පරිවර්ජන, පහාන, සංවර, පටිසේවන ඔය වචන වලින් කියන්නේ ඔය ඔක්කොම අර නිරෝධ ක්‍රම. එතන දේශනාව පටන් ගන්නෙත් ආසව සංවර පරියාය කියලානේ. ආසව කියන්නේ අර සංකාර දුක්. ඉතින් නොඑක් ක්‍රම තියෙන. හැබැයි ඒ ක්‍රම ඔක්කොම අපි දන්නවා දැනට. නොදන්නව නෙමෙයි. නමුත් මං හිතන්නේ මේ ක්‍රම අපිට අනුගමනය කරගන්න බැරි වෙනවා අපි මේ සිහිනුවණින් වීර්යයෙන් තොරව ගත කරන අපේ ජීවිතය නිසා. ඒකයි අපි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමයේ තෝරාගෙන තියෙන්නේ. ඉතින් සතිපට්ඨාන ක්‍රමය තුළ අපිට පැහැදිලිවම පේනවා මේක වළක්වන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගනිද්දී ඒකායනෝ මග්ගෝ ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියලා මේ ධර්ම කොටාසිය දේශනා කරන්න පටන් ගන්නෙ මේ විදියට. ඒකයි. ඉතින් එහෙමනම් අපි මෙතෙන්දී ප්‍රමුඛතාවයේ දෙමු මේ සතිමත් බවට. අවදිමත් බව. දන්නෝ මෙතන ගිනි කුළුඟුවකුත් තියෙනවා, ගෑස් ලීක් එකකුත් තියෙනවා කියලා. ඉතින් ඕක දන්නවනම් පොඩ්ඩක් ආතාපි වෙන්න පුළුවන් නේ, වීර්යවන්ත වෙන්න පුළුවන් නේ ওই දෙක නිසි විදිහට අවුලවන්නේ නැතුව ඉන්නවනේ.
එහෙමවත් කියන්න බෑ අපිට. අපිට මේ ලිපපත්තු කරගන්නවා. එහෙනම් මේ දෙක නිසි විදිහට නිසි භාවිතයක් කිව්වොත් අර නිරෝධය කියන වචනේ ඇතුලේ තියෙනවා ඇත්තටම නිසි භාවිතයක් කියන එක. එතන මේ භාවිතයේ තුල දුක්ඛ සමුදය වෙන්නේ නැහැ. සමුදය දන්නවා අපි. මෙහෙම වෙනවයි කියලා. දුක හට ගන්නවයි මෙහෙම කියලා. හේතුව මේකයි කියලා දන්නවා. නිරෝධයේ තියෙන්නේ අර එක තැනකදී අපිට ගිහිල්ලා බලපුවා නිරෝධයේ තියෙන නිසි භාවිතයක්. නිසි භාවිතයක්. ඉතින් අන්න ඒ වගේ දෙයක් අපි මේ කතා කරන්නේ. ඉතින් ඕකට ලොකු අවදිමත් බවක් නම් අවශ්‍යමයි. සතිමත් බව අවශ්‍යමයි. ඉතින් අපි ඒක නිසා සතිය පුහුණු කරන්නම ඕන. වැඩවලේ දෙනකොට අපි මුලැමැදාග සිහිය තියාගෙන කරන්න ඕන. මම මේ මොකද්ද මම මේ කරමින් ඉන්නේ? කොතනද මම මේ ඉන්නේ? මේ වෙලාවේ මගේ වැඩේ කාර්ය විය යුත්තේ මේකමද කියලා හොඳ අවදිමත් බවක් සෝදිසිමත් බවක් තියාගත්තොත් එතන ඇත්තටම ඔය දුක්ඛ සමුදය වළක්වන්න පුළුවන්. ඒ කියන්නේ දුක හට ගැනීම සමුදයන් කියලා කියනවා. දුක හට ගැනීම වළක්ව ගන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි උත්සාහ කරමු මේක සාමාන්‍ය ජීවිතයට ගන්න බලන්න. එදිනෙදා ජීවිතයට. මොකද අපි මෙහෙම එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ටික පැයකට හමාරකට පැත්තකින් තියලා ඉන්න කාලය තුල මේ ගැටලුව උද්ගත වෙන ප්‍රමාණය හුඟක්ම අඩුයි. අපිට එහෙම කාලචේද දිගටම පවත්වන්න බෑ. ඒ ප්‍රායෝගිකව ඒක කරන්න බෑ. කරන්න බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඔය සම්පජඤ්ඤ පබ්බේට එනකොට අපි ඒක පුරුදු පුහුණු වුණා. අපි කරන සාමාන්‍ය වැඩ කටයුතු ඇතුලේ හොඳින් සිහිය පවත්වගෙන මේ මුලැමැදාග සිහිය තියාගෙන එතන අර දුක්ඛ සමුදය ගැන සෝදිසිමත් වෙන්න. ගැටලුවක් ඇති නොවෙන්න කටයුතු කෙරේ. ඒකම නිරෝධය වෙනවා. දුක වළක්වලා තියෙන්නේ. නේ? හරි විදිහට භාවිතයක්, නිසි භාවිතයක් ඇත්තට නිරෝධයේ තියෙන්නේ. ඒක නිසා අර නිරෝධය කියන වචනේට අර කිව්වාගේ වගේ වචන භාවිතා කරන්න බෑ. වය කියන වචනයට සමාන වචනයක් නෙමෙයි නිරෝධ කියන්නේ. ඊට වැඩිය බොහොම දියුණු තත්ත්වයක්. එක පැත්තකින් අවබෝධය අනිත් පැත්තෙන් නිසි භාවිතය. ඉතින් ඕක ගැන සෝදිසිමත් වීම තමයි මේ තියෙන්නේ. හොඳයි. අපි ඔතකින් අද අපේ භාවනා පුහුණුව නිමා කරනවා. ඉතින් වෙනදා වගේම මේ යහපත් කාර්යයට දුරින් ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර ගිහි පැවිදි පින්නත් හැම දෙනාටම මේ අපි කතා බහ කළ දේ භාවිතයට ගන්න, භාවනාවට ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේන් ජනිත පුණ්‍ය කුසල ශක්තියත් අපි බෙදා හදා ගමු. අපිම අනුමෝදන් වෙමු. අපිට මේ වගේ කාර්යයක යෙදෙන්න ඉඩ අවකාශ සැලසීම පිළිබඳව. ඒ වගේම මේ ගමන යන්න අපිට තුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී උදව් උපකාර කරපු ඇත්තෝ, අතීතේ වර්තමානයේ උදව් උපකාර කරන ඇත්තෝ හැම දිනමත් මේ පින කුසලයේ අනුමෝදන් වේවා. ඒ ඇත්තොත් අපි වගේ මේ මගට ඇවිල්ලා නැත්තම් නිවන් මගට නිවෙන මගට යමු වේවා. අපි හැම දිනාටම මේ ධර්ම අවබෝධය, මේ භාවනාමය කුසලය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් අපි මේ කටයුතු නිමා කරනවා. ගාථා සජ්ජායනයෙන් අනුමෝදනා සහ ආශිර්වාද කරමු. හිත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.
ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා. ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් මේ සිල් ගුණ පුරාගෙන මෙහි පරමාර්ථය වන පරම නිෂ්ඨාව වන සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමස්කාර කරන්නේ අපේ. තෙරුවන් සරණයි. සුවපත් වේවා. තෙරුවන් සරණයි.